නිදහසය පුරාතනයේ සිට නූතනයෙන් ඔබට අයිබන් ඉතිහාසය කියවන්න ඕන අතිශෝක්තියෙන් නොවෙයි කියන වග අපි ඔබට බොහොම පරිස්සමට කිව්වා. හැබැයි ඉතිහාසය කියවන්න ඕන අතිශය පරිස්සමෙන් බව අපි ඒ තරමටම වගකීමෙන් සහ විශ්වාසයෙන් ඔබට කිව්වා. ඒකට බොහොම පැහැදිලි හේතුවක් තියෙනවා. ඉතිහාසය කෙනෙකුට පුළුවන් වෙනස් කරන්න. ඉතිහාසය කෙනෙකුට පුළුවන් විකෘති කරන්න. ඒ වගේම කෙනෙකුට පුළුවන් ඉතිහාසය Tamanට කැමති විදිහට අර්ථකථනය කරන්න. මේ සියල්ල තුල අවසානයේ අපිට අහිමි වන්නේ සත්‍ය නම් එහි අවසානයේ අපි බරපතල වගකිය යුතු චූදිතයන් බවට පත් වෙනවා. ඒ නිසා ඉතිහාසය අතිශෝක්තියෙන් තොරව බොහොම පරිස්සමට කියවන්න අපිට ලොකු වගකීමක් තියෙනවා. ඒ සඳහා තමයි මේ විශේෂ ප්‍රවීණයන් අපි නිතරම මේ සාකච්ඡාවට සම්මාදම් කරගත්තේ සහ ඔවුන්ගේ දැනුම මත පදනම්ව විශ්වාසනීය කරුණු ඔබට මේ විදිහට ගෙනාවේ. අද අපි ඔබව මුණ ගැහෙන 4 වෙනි දවස. අදත් එවැනිම සහ හුරු පුරුදු පිරිසක් එක්කම මේ කතාව ඉස්සරහට අරන් යන පුළුවන් පරිසරයක් අපි නිර්මාණය කරගෙන තියෙනවා. අපි ආරාධිත මඬුල අදත් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. අයිබෝන් කියලා අපි අදත් මේ සාකච්ඡාව ඉස්සරහට අරගෙන යමු. මෙතනදී අද මට හිතෙනවා මේ කතාව මුලින්ම කියන එක හොඳයි කියලා. ඒ කියන්නේ මේ නිදහස් කතිකාවට අපි වටපිට හදාගත්ත විදිහ සහ මේ කටයුත්තට අවශ්‍ය පරිසරය අපි නිර්මාණය කරගත්ත විදිහ. මෙහි ඔබ මේ කතාවට දොස් කියනවා නම් එහි පළවුණු චූදිතයා වගේ උත්තරකරුවා වෙන්නේ අපේ සමූහ අධ්‍යක්ෂ ශෙවන් නැඩියල් මහත්මයා. ඉතිහාසය කියන්නේ කතා නොකළ යුතු දෙයක්. මේ බලෙන් කතා කරනවා කියලා කියනවා නම් එහි පළමු චූදිතයා ඔහු. මේක ඔහුගේ අදහසක්. මේ අදහස වඩාත් යාවත්කාලින කරන්න එතුමා අපිට සෑහෙන්න බල කරා. ඒක තව විදිහකට කිව්වොත් සෑහෙන්න කරදර කරා. එකම කරුණ සම්බන්ධයෙන් නිතර සාකච්ඡා කැඳවමින් මම හිතන්නේ එකම ඉතිහාස කතාව අපි 4-5 වතාවක් ඇහුවා කිව්වත් වරදක් නෑ. හැබැයි මේ සියල්ල තුළ අවසානයේ තිබුණේ වඩාත් සාර්ථක කතිකාවක් නිර්මාණය කර ගැනීම. නිදහස කියන කරුණ එක් තැනකට සීමා කරමින් එක් දිනයකට සීමා කරමින් පෙබරවාරි 4 වෙනිදාට ලඝු කරනවා වෙනුවට ශෙවන් ඩැනියල් මහත්මයාට වුණා මේක දීර්ඝ ඉතිහාස කතාවක් විදිහට ගේන්න. ඒ නිසා අපිට සෑහෙන මහන්සි වෙන්න සිද්ධ වුණා. එහිදී තවත් නම් කීපයක් තියෙනවා මේ වෙනුවෙන් සෑහෙන්න මහන්සි වුණු වගකීමෙන්. මම එයාවත් මතක් කරන්න කැමතියි. විශේෂයෙන්ම මගේ නිෂ්පාදකවරයා විදිහට වැඩ කරපු රසික දිනේෂ් ධර්මරාජා ඒත් එක්ක මේ කටයුතු සම්බන්ධීකරණයේදී උපරිමයෙන් මහන්සි වුණු මගේ මිත්‍ර රිනාස් මොහොමඩ්, නදීක ජයවීර, කසුන් උදයංග, ලහිරු මදුසංක ඒත් එක්කම රවීන්ද්‍ර කණ්ණංගර ඔහුවත් මතක් කරන්න ඕන මේ වෙලාවේ. සාස්ටයින් ආයතනයේ සියලු දෙනාම විශේෂයෙන්ම පුරුදු මිස්සක ඇතුළු මේ සියලු දෙනා මේ කටයුත්තට ලොකු පරිශ්‍රමයක් දරුවා. ඒ පමණක් නෙවෙයි මේ සිටින සියලු දෙනා මේ මැදිරියේ සහ වචනයකින් පවා අපිට උදව් කරපු හැම දෙනාම මේ වෙලාවේ බොහොම ආදරෙන් මතක් කරනවා. මොකද මේක ටිකක් අලුත් වැඩක්, අමුතු වැඩක් වුණා, පරණ කතාවක් වුණාට. ඉතිහාසය පරණ වෙන්නේ නැහැ කියලා ඔප්පු කරන්න අපිට සෑහෙන මහන්සි වෙන්න සිද්ධ වුණා. ඒ නිසා තමයි අපි මේ කතාව මේ විදිහට ඉස්සරහට අරගෙන ආවේ. එහෙම ඇවිල්ලා යුග ගණනාවක් පහු කරගෙන ඇවිල්ලා අපි ඊයේ වෙනකොට 1915 සිංහල මුස්ලිම් කෝලහලයේ ගාවින් මේ කතාව නතර කරා. හැබැයි අද අපි ඉන්නේ අවසාන අදියරේ. ඒ නිසා අද අපි මෙතනින් එහාට මෙන්න මෙතන තෙක් කතා කරනවා කියලා අපි ගාව නිශ්චිත කොන්දේසියක් නැහැ. අපිට ඕන සමස්ත කරුණු සියල්ල එක තැනකට ගෙනල්ලා අපි නිදහස්ත කියන තේමාව ගැන පුළුල් කතිකාවක් අද මෙතනින් මතු කරලා ගන්න. ඒ සඳහා අපි තාම ගෞරවයෙන් ආරාධනා කළා මහා වංශ සම්පාදක මණ්ඩලයේ ලේකම් මහාචාර්ය මාල්නී අන්දගම මැතිරියට. ඊටම ගෞරවයෙන් ඔබතුමියව පිළිගන්නවා අදත් අපි. ඒකම අපි ආරාධනා කළා මහාචාර්ය පද්මසිරි කන්නංගර මැතිතුමන්ට. අපි ආරාධනා කරා ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය සංජීව පතිරණ මැතිතුමන්ට. ඒකම අපි ආරාධනා කරා අද තවත් සුවිශේෂී චරිතයකට ලේඛකයෙක්, දේශකයෙක් විදියට වගේම ඉතිහාසය පිළිබඳව මේ තරම් කරුණු එතුමා හෙළිදරව් කරන බව අපි හරියටම දැනගත්තේ අපේ ගම්මැද්ද වැඩසටහනේ. අපි එතුමාවත් ඊටම ගෞරවයෙන් පිළිගන්නවා කුලියාපිටියේ ශ්‍රී පනන්ද මැතිතුමන්. අයිබෝන් ඔබතුමන්ට. මම කැමතියි මේ කතාවට ලොකු ප්‍රස්තුතියක් ගේන්න නැතුව අඳගම මැතිණිය ගාවට එන්න. අද නිදහස් දවස. පෙබරවාරි 4 ඉතිහාස පොතේ අපේ දරුවොත් මේ කතාව ඉගෙන ගන්නවා පාසල් පෙළ පොතේ ඉඳලා. මගේ ප්‍රශ්නේ ඊටාම කිටි. අද නිදහස් දවසද? ඒක කෙටි ප්‍රශ්නයක් කිව්වට ඒක ටිකක් දිගට කතා කරන්න ඕන ප්‍රශ්නයක්. ඒ වුණාට මම බොහොම පුළුවන් තරම් කෙටියෙන් ඒකට
පිළිතුරු කියන්නම්. දැන් අපිට දැන් පෙබරවාරි 4 වෙනිදා කියන දවස අපි නිදහස් දවස කියන්නේ අපි විදේශීය ආධිපත්‍යයෙන් යටත් වෙලා ඉඳලා ඒ ආධිපත්‍යයෙන් නිදහස් වුණා කියන අර්ථය. තවත් නිදහස ගැන නොයෙකුත් අර්ථකථන තියෙනවා. නමුත් මේ ප්‍රස්තුත කරුණ ගත්තාම අපි විදේශ ආධිපත්‍යයට යටත් වෙලා ඉඳලා අපි නිදහස් ඒ ආධිපත්‍යයෙන් නිදහස් වුණා කියන එක. ඒතර එහෙම බැලුවොත් 1948 පෙබරවාරි 4 වෙනිදා අපි සම්පූර්ණයෙන් නිදහස් නිවහල් තත්වයකට පත් වුණේ නැහැ. මම එහෙම කියන්නේ ඕනෑම රටක ඉතිහාසය බලපුවම ඒ රටේ ජනතාව අදහන ආගම අනුව රටේ තියෙන සම්පත් අනුව ජනතාවගේ අවශ්‍යතා අනුව ඒ රටේ සભ્યත්වයක් ගොඩනැගිලා තියෙනවා. ඒ ගොඩනැගිලා තියෙන සભ્યත්වය මේ විදේශ ආධිපත්‍යයෙන් හින්දා අපි නැති වුණා. ඒකට දැන් නිදහසක් හම්බ වෙනවා නම් අපි නිදහස කියනවා නම් නැවත අපේ අර දේශීය සભ્યත්වයට අපිට යන්න ඕනේ. ඒක දැන් මේ අධිරාජ්‍යවාදීන් යටතේ මේ තිබුණු තත්ත්වය යටතේ අපිට එක දවසේ යන්න බැරි බව ඇත්ත. ඒ අනුව බලපුවහම මේ අපිට 1948 පෙබරවාරි 4 වෙනිදා ලැබුණේ මොකද්ද කියන එක පිළිබඳ ඉන්දියාවේ අගමැති නේරු හොඳ ප්‍රකාශයක් කරලා තියෙනවා. ඉන්දියාවට අපිට ඉස්සලා නිදහස් ලැබුණ 1947 අගෝස්තු මාසයේ නිදහස් ලැබුණා. ඒකට මේ නිදහස් ලැබුණ වෙලේ හිටපු අගමැති පණ්ඩිත් නේරු කියනවා අද අපට නිදහස ලැබුණේ නැහැ. අපි නිදහස් ලබන්න පටන් ගත්තා විතරයි. අන්න එවැනි තත්ත්වයක් තමයි 1948 අපිටත් ලැබුණේ. අපිට ඉදිරියට යන්න පුළුවන්. මොකද මේ රට පාලනය කරපෙන් හිටියේ අධිරාජ්‍යවාදීන් ඒ පුද්ගලයෝ වශයෙන් ඒගොල්ලෝ මේ රට අත්හැරලා ගියා. නමුත් ඒගොල්ලන්ගේ අපේ රට පාලනය කරපන්න අවශ්‍ය හැම සාධකයක්ම ඒගොල්ලෝ මේ රටේ ඉතුරු කරලා තමයි ගියේ. ඒ නිසා ඒගොල්ලන්ට ඕන වෙලාවක මේකට මැදිහත් වෙන්න පුළුවන් ඉඩකඩ තිබුණා. ඒ නිසා එතනින් ඉඳන් අපි තමයි නිදහස ගොඩනගා ගත යුතුව තිබුණේ. ඒ නිදහස මම හිතන්නේ අපිට ටිකක් ඉස්සරහට යන්න පුළුවන් කියලා කිව්වනේ. ඒකට නිදහස අපි සම්පූර්ණත්වයට බොහෝ දුරට සම්පූර්ණත්වයට පත් කරගත්තේ 1972 තමයි. ඒ නිසා 1972 ජනරජානුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරපු දවස තමයි අත වශයෙන්ම අපේ රටේ දේශපාලන වශයෙන් නැත්නම් අධිරාජ්‍යවාදයෙන් නිදහස් වුණු දවස වශයෙන් අපිට සලකන්න පුළුවන්. හොඳයි. එතනම තියෙනවනේ දැන් මං අහපු ප්‍රශ්නෙට උත්තරේ අද නිදහස කියපුවාම එතුමිය ඍජුව නෑ කිව්වේ නැති වුණාට අදට වඩා හොඳයි ඒ 72 මැයි මාසේ ලැබු නිදහස ලැබු දවස තිබුණා නම් හොඳයි කියන අදහස තියෙනවා මෙතන. ඉතින් මට ඔබතුමා ගාවට එන්න තියෙන්නේ එතනින්ම තමයි පතින මැතිමා. ඔව් ඇත්තටම අපේ ඇඳගම මහාචාර්යතුමිය කිව්වා වගේම 1948 දී අපි ලැබුවේ අර්ධ ස්වාධීන නිදහසක්. ඒකට ඩොමිනියන් තත්ත්වය කියලා කියනෝනේ. එතකොට ඒකෙදී අපිට අපේ අධිකරණ පද්ධතිය ගත්තොත් එහෙම ඒකෙදී බ්‍රිතාන්‍ය අධිකරණයට 1972 වෙනකම්ම අපි අපේ අධිකරණයේ අභියාචනා කරන්න පුළුවන්කම තිබුණා. එතකොට ඊළඟට ගත්තාම එදා හිටපු රැජිනගේ නීතිඥයන් ක්වීන් කවුන්සලර්ස්ලා කියන අය දිගටම ක්‍රියාත්මක කරා ඒගොල්ලෝ පත් කරන ලද්දේ බ්‍රිතාන්‍ය මහරජින විසින්. ඒ විතරක් නෙමෙයි අපේ විදේශ ප්‍රතිපත්තිය, අපේ ආරක්ෂක ප්‍රතිපත්තිය ඊළඟට ගත්තාම අපේ පරිපාලන ව්‍යුහය සම්බන්ධව ගිවිසුම් තුනකට අපේ පළවෙනි අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමා ඇතුළත් වෙලා තිබුණා. ඒ අනුව ඒ තත්ත්වය දිගටම පැවතිය. දැන් මෙතුමේ කිව්වාගේ 1947 අගෝස්තු 15 වෙනිදා ඉන්දියාව නිදහස් ලබා ගත්තත් එක්කම ඔවුන් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් 1952 වෙනකොට හැදුවා. හදලා ඔවුන් සම්පූර්ණ බ්‍රිතාන්‍යයන් අයින් කරලා ඉවත් කරලා දැම්මා. නමුත් ලංකාවේ එහෙම දෙයක් සිද්ධ වුණේ නැහැ. 1948 ඉඳලා 1972 දක්වාම අපි අර්ධ ස්වාධීන විදිහට තමයි හිටියේ. ඒක නිසා 1972 මැයි 22 මං හිතන්නේ. එදා තමයි ව්‍යවස්ථාව සම්මත කරගත්තේ ජාතික රාජ්‍ය සභාව. ජනරජ ව්‍යවස්ථාව එදා තමයි ඇත්තටම අපිට පූර්ණ දේශපාලන නිදහසක් ලැබිච්ච දිනේ හැටියට සලකන්න පුළුවන්කම තියෙන්නේ. හැබැයි නේරු මැතිතුමාගේ ප්‍රකාශය ආදේශ කළා ගත්තොත් අපි නිදහස් වෙන පටන් ගත්තා. පටන් අරගෙන ඉන්දියාව ඒක අවුරුදු 5ක් යන්නත් කලින් ඉෂ්ට කරගත්තා. අපි 48 ඉඳලා 72 වෙනකම්. ඒ කියන්නේ අවුරුදු 25ක් විතර
ඒ තත්ත්වෙම හිටියා. ඒකටත් යම් හේතු තියෙනවා. මොකද හේතුව අපිට බලය හුවමාරුව පිළිබඳ පොඩි ගැටලුවක් තිබුණා. අපි ඒක ඉදිරියේදී කතා කරමු. ඒ වගේම අර මෙතුමිය කිව්වා වගේ රාජ්‍ය පරිපාලනය, අධිකරණ පද්ධතිය, ඒවැ හිටපු ඉංග්‍රීසි නිලධාරීන්, ඊළඟට සේවය කරපු අය, ආරක්ෂක හමුදාවල් වල, එතකොට අපි 1972 දක්වාම අපි කතා කරේ රාජකීය ගුවන් හමුදාව, රාජකීය නාවික හමුදාව, රාජකීය යුද හමුදාව කියලා. එතකොට ඒවැ තනතුරු වලට පත් කිරීම, ඒ හැම දෙයක්ම සිද්ධ වුණේ අර බ්‍රිතාන්‍ය බලාධිකාරිය හරහා. අපේ විදේශ ප්‍රතිපත්තියත් ඒ විදිහටම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට අවශ්‍ය විදිහට 1972 දක්වා ක්‍රියාත්මක වුණා. ඒ විතරක් නෙමෙයි, රාජ්‍යාංශයෙන් තොරව ගත්තහම 1950 ගණන් වෙනකොට අපි දන්නවා ඒ වෙනකම්ම ක්‍රියාත්මක වුණා ෂෙල් ගෑස් සමාගම, වාණිජ පෞද්ගලික අංශය ගත්තොත්. ඊළඟට වෙනත් ආයතන, ඒවා සේරම ක්‍රමානුකූලව තමයි අපි 1948න් පස්සේ සෑහෙන කාලයක් ගිහිල්ලා තමයි අපිට හැකියාව ලැබුණේ ඒ අයව රටින් ඉවත් කරලා අපේ පෞද්ගලික අංශය පවා ඉදිරියට ගේන්න පුළුවන්කම ලැබුණේ සෑහෙන කාලයක් ගිහිල්ලා. ඒක නිසා 1948 ලැබිච්ච නිදහස සම්පූර්ණ නිදහසක් කියන සලකන්න බෑ. ස්වයංජාත නිදහසක් අපි ලබන්නේ 72. හරි. කන්නග්‍රමතුමා, මට ඔබතුමාගෙන් අහන්න තියෙන දිනවකවානු පිළිබඳ ප්‍රශ්නයක් මෙන්න මෙහෙම. ඒ කියන්නේ දැන් අපි පෙබරවාරි 4 වෙනිදා අපිට නිදහස ලැබුණා කියන එක ප්‍රශ්න කරන්නේ නැහැනේ. අපි ඒක පිළිගන්නවා. දැන් ඕක පෙබරවාරි 4 වෙනිදා වුණේ කොහොමද? ඇයි පෙබරවාරි 3 වෙනිදා නොවුනේ? ඇයි පෙබරවාරි 5 වෙනිදා නොවුනේ? මොකක්ද? ඇයි මේ 4 වෙනිදා කියන දවස කොහොමද මෙතෙන්ට හරියට වැටෙන්නේ? මේ අපිට 1948 දී නිදහස ලැබීම නැත්තම් මේ ස්වාධීනත්වය ලැබීමේ පසුබිම් කතාවක් තියෙනවා. ඒ පසුබිම් කතාව ගොඩක් දිග එකක්. ඒක අවසාන මේ අවස්ථාව මම කිව්වොතින් 1947 දෙසැම්බර් මාසේ 10 වෙනිදා තමයි එංගලන්ත පාර්ලිමේන්තුව විසින් ලංකා ස්වාධීනතා පනත සම්මත කරන්නේ. එතකොට පාර්ලිමේන්තුව පනත සම්මත කරාම ඒ පනත ක්‍රියාත්මක වෙන්නේ මහරජුරෝ, එංගලන්තේ රජුරෝ ඒ පනත ක්‍රියාත්මක වෙන දිනේ තීරණය කළා අත්සන් කිරියන් පස්සේ. එතකොට ඒ අනුව එංගලන්තේ රජතුමා තීරණය කළා මේ පනත ක්‍රියාත්මක වෙන්නේ 1948 පෙබරවාරි 4 වෙනිදා ඉඳන් කියලා. ඒ දිනය තීරණය කරන්න පෙබරවාරි 4 වෙනිදා ඉඳන් මේ පනත ක්‍රියාත්මක කරන්න බලපාපු හේතු මොනවද යන ප්‍රකට නැහැ. නමුත් ඒ දිනය තීරණය උනේ ඒ අනුව තමයි. ඒ අනුව පෙබරවාරි 4 වෙනිදා ඉඳන් ලංකා ස්වාධීනතා පනත ක්‍රියාත්මක වුණා. ඒ පනතේ අනුව පනතේ සඳහන් වෙලා තියෙනවා මේ පනත ක්‍රියාත්මක වීමත් එක්ක ලංකාව වෙනුවෙන් නීති පැනවීමට එංගලන්ත පාර්ලිමේන්තුවට තිබුණු සම්පූර්ණ බලය අහෝසි වෙනවා කියලා. අහෝසි වෙලා ඒ වෙනුවට ඒ බලය ලංකාවේ පාර්ලිමේන්තුවට පැවරෙනවා කියලා. ඒ අනුව තමයි අපිට නිදහස ලැබුණේ. දෙවෙනි කාරණය දැන් මේ අපේ ඈඳගම මහාචාර්යතුමයයි අපේ සංජීව මහත්මයා කිව්ව කාරණා දිහා බැලුවහම ඇත්තටම අපේ සමහර කෙනෙක්ගේ මතයක් තියෙනවා 1948 අපිට නිදහස ලැබුණේ නැහැ කියලා. ඒකේ වචනේ ඇත්තටම නිදහස ලැබුණේ නැහැ කියන එකට වඩා එහෙම කියනකොට අපි සංශෝධනය කරගන්න ඕනේ. ඒක 1948 අපි නිදහස ලබා ගත්තේ නැහැ කියලා කිව්වොත් තමයි වඩා සම්පූර්ණ කියලා මට හිතෙනවා. ওই නිදහස පිළිබඳ තියෙන කතිකාව දිහා බැලුවහම. තව සරල සිංහලට කියමු. ඒ කියන්නේ අපිට දුන්නා අපි ගත්තේ නැහැ කියලාද කියන්නේ? නෑ අපි ලබා ගත්තේ නැහැ කියලා. පොඩ්ඩක් මම මේක පැහැදිලි කරාම තේරෙයි. දැන් ඉන්දියාවේ නිදහස් ව්‍යාපාර නායකයෝ නිදහස කියන වචනට ඒගොල්ලෝගේ භාෂාවෙන් පාවිච්චි කරේ ස්වරාජ් කියලා. ඒක වඩා අර්ථවත් වෙන්නේ ඒගොල්ලෝ යොදාගත්ත පූර්ණ ස්වරාජ් කියන වචනේ. ඒ පළමුවෙන්ම නිදහස ගැන කතා කරපු නායකයෙක් තමයි ඉන්දියාවේ හිටිය බාල් ගංගාධාර තිලක් කියන්නේ. බාල් ගංගාධාර තිලක් කිව්වා ස්වරාජ් is my birthright, I must have it කියලා. ඒ කියන්නේ ස්වරාජ්‍ය කියන්නේ මගේ ජන්ම උරුමයක්, මම එය ලබා ගනිමි කියලා. හරි. ඒෙන් බැලුවහම එතකොට මේ මම ඒ ලබා ගනිමි කියන එකයි කිව්වේ. අනිත් එක ලංකාවට නිදහස ලබා ගැනීම ජාතික සංගමයේ අරමුණ නිදහස බවට පත් කිරීම යෝජනාව 1942 කැලණිය සම්මේලනයට ගෙනාවේ අපේ හිටපු ජනාධිපතිතුමා වන ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ඒ කාලෙදී. ඉතින් එතුමා ඒ යෝජනාව ගේන ගමන් කිව්වා ජාතික සංගමයේ අරමුණ මීට පස්සේ නිදහස් දිනා ගැනීම වෙන්න ඕනේ. ඊට ඉස්සෙල්ලා තිබුණ ඩොමිනියන් තත්ත්වය ලබා ගැනීම කියන 42 දී. ඒකට එතුමා කිව්වා මේ නිදහස කියන්නේ වෙන රටකින් අපිට දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි, ඒක අපි ලබා ගත යුතු දෙයක් කියලා. එතනදිත් ඒක සඳහන් කරලා තියෙනවා. එතකොට ඇත්ත වශයෙන්ම නිදහස කියන්නේ මේ කිසි අධිරාජ්‍යවාදීන් විසින් යටත් විජිතයට ලබා දෙන එකට දෙන තත්වයකට වඩා යටත් විජිතය විසින් අධිරාජ්‍යවාදීන්ට බලපෑම් කරලා ලබා ගන්න දෙයක්.
ඉතින් 1948 අපිට මේ යම් සීමාවන්ට යටත්ව තමයි මේ නිදහස ලැබුණේ. සෝල්බරි ව්‍යවස්ථාවේ 29 වෙනි වගන්තිය ඊළඟට අග්‍රාණ්ඩුකාර තනතුර ඔය වගේ සීමාවල් තිබුණා. නීති පැනවීමේදී ඊගාවට අධිකරණමය පැත්තෙන් සීමාවල් තිබුණා. අර මෙතුමා කිව්වා වගේ ප්‍රිවි මේ අවසාන ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසාන අධිකරණය හැටියට හිටියේ එංගලන්තයේ ප්‍රිවි කවුන්සිල් එක. ඉතින් ඒ නිසා ඒ වගේ සීමාවල් තිබුණා. නමුත් ඇත්ත වශයෙන් ඒ සීමාවල් තිබුණා වුණත් මම කියන්නේ 1948 දී මේ රට ජාතිය ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැගීමට අවශ්‍ය බලය අපේ ලාංකීය දේශපාලඥයන් ලැබුණා. ඒ සඳහා සීමාවල් තිබුණේ නැහැ. ඒ බලය නිසි ලෙස පාවිච්චි කරාද කියන එක තමයි ගැටලුව. එකක්. අනිත් එක තමයි ඔය සෝල්බරි ව්‍යවස්ථාව සංශෝධනය කළා 1972 වගේ ජනරාජ්‍ය ව්‍යවස්ථාවක් හදා ගැනීම ඒක අපේ දේශපාලඥයින්ට එකතු වෙලා කරන්න පුළුවන්කම තිබුණා. තරමක් කල් ගිය එක තමයි ඒකේ තියෙන ගැටලුව. පෙබරවාරි 4 නිදහස ලැබෙන්නේ හරියටම කවුද ඒක තීරණය කරන්නේ? එංගලන්තේ තීරණය කරනවා. දැන් මේ තරම් වියත් සාකච්ඡාවක මේ වගේ ඕපදූපයක් අහන එක හොඳ නැහැ. හැබැයි කවුරු හරි සුදු මහත්තයෙක්ගේ නෝනා කෙනෙක්ගේ උපන්දිනයක් මේකට සම්බන්ධ වෙනවද? එහෙමත් කටකතා තියෙනවා ඉතින්. එහෙම එකක් දැන් ප්‍රකට නෑ එහෙම අදහස නා. ඒක ජනප්‍රවාදයක් විතරයි. ජනප්‍රවාදයක් ඒක මොකක්ද ජනප්‍රවාදී? මිනිස්සු අතර පවතිනවා එහෙම. අපිට නිදහස ලැබුණ එකට නෙවෙයි ජනප්‍රවාදී ගෑවිලා තියෙන්නේ. කවුද කාගේ නෝනාද? එහෙම නෑ. අයෝජනික නෝනා කියලා. ඒ කියන්නේ සෝල්බරි ව්‍යවස්ථාව කෙටුම්පත් කරපු ඔව්. මැතිතුමා. හරි එහෙනම් එතනින්ම ඔබතුමා ගාවට එන්න. ඔබතුමාත් පෙරදින විශ්වවිද්‍යාලේ. අපි ශ්‍රීප්‍රන්ද මැතිතුමා. මට හරි ආසයි ඔබතුමාගෙන් දැනගන්න මෙහෙමත්. ඒක පස්සේ වෙලාවක් ලැබුණොත් පැහැදිලි කරන්න. අපි සාමාන්‍යයෙන් නමට කලින් ගමේ නම කියන්නේ බොහෝ විට හාමුදුරුවෝගේ. ඔබතුමාගේ නම තියෙන්නේ කුලියාපිටියේ ශ්‍රීප්‍රන්ද කියලා. ඒවත් එක්ක අපි පැහැදිලි කර ගැනීමකට එමු මේ නිදහස ගැන ඔබතුමාගේ අදහස. හරි බොහොම ස්තුතියි සිරස මාධ්‍ය ආයතනයට කළ ආරාධනය ගැන. මං හිතන්නේ අපි සාකච්ඡා නොකරන ප්‍රශ්නයක් තියෙනවා. 1915 ප්‍රභූ පන්තිය විසින් ලංකාව එංගලන්තයේ ජෝර්ජ් රජුරුවත් එක්ක ගිවිසුම අත්සන් කරනකොට අපිට තිබුණ භාණ්ඩාගාර දෙකක්. එකක් උඩගබඩාව අනික පල්ලෙගබඩාව. උඩගබඩාව තියෙන රජුරුවන්ගේ අතේ. පල්ලෙගබඩාව තියෙන අගමැති නැත්තම් මහාධිකාර මතේ. අපි උඩගබඩාවේ පල්ලෙගබඩාවේ දෙකම එංගලන්තයේ ගත්තා. ඒක 1948 අපිට ආපහු බාර දුන්නාද? දුන්නා නම් රුපියලයාගේ මෙච්චර විදියක් නැහැනේ. මේ වියත් සභාවේ අනිත් මහත්තුරුන් මේකට උත්තර දෙන්න පුළුවන්. අතට මට නම් එහෙම ඉතිහාස දැනුමක් නැහැ. හොඳයි. දැන් උඩගබඩාව ඇරනකොට උඩගබඩාව දෙකක් තිබුණා. එකක් උඩගබඩාව ඒ රජුරුවන්ගේ රට වෙනුවෙන් වියදම් කරන මුදල් පිළිබඳ උඩගබඩාව ඇරනකොට රජුරුවන්ට පෞද්ගලිකව වියදම් කරන උඩගබඩාවේ කොටසක් තියෙනවා. දැන් ඒක නැතුව ගිය නිසා තමයි ඒක තමයි පටන් ගත්තේ ජනාධිපති ආර මුදල කියලා එකක් පටන් ගත්තා. දැන් අපිට හෘදය බාධයක් හැදිලා ඔපරේෂන් එකක් කරන්න වුණා. අපි ජනාධිපති ආර මුදලට ඉල්ලුම් පත්‍රයක් දානවා. දාපුවම කියනවා උඹට මේ ආදායම හරි උඹේ තත්ත්වය හරි නැත්නම් අපි නියම කර තියෙන විදිහට හරි වියදමෙන් 50% දෙනවා. නැත්නම් ඔක්කොම දෙනවා. හරි මොකක් හරි හිතවත්කම් ඥාතිත්වය ඔක්කොම බලන්නේ ඔක දෙන්නේ. දැන් ඔය වගේම තමයි රජුරුවන්ගේ මේ සිංහාසනය ළඟ තියෙනවා මේසයක්. ඔක තියෙනවා රත්තරන් කහවණු 10 පොදි 100 පොදි 10 පොදි 500 පොදි ඔක තියලා තියෙනවා. මිනිස්සු දුක් ගැනවිල කියාගෙන ආපුවාම ඒ දුක් ගන්නාරාලයක ඉදිරිපත් කරුවාම රජුරුව එයාට ගැලපෙන මුදල් පොදියක් අරගෙන දෙනවා. දීලාගෙන මේක අරන් ගිහලා උඹේ ප්‍රශ්න විසඳගනින් කියලා. ඒ ඔය වගේ දෙයක් තමයි ජනාධිපති ආර මුදලෙන් කරන්නේ. ජනාධිපති ආර මුදල පිටවන්න ඔච්චර කල්ප මාමුනේ ඇයි? අපිට උඩගබඩාව නැති හින්දා. උඩගබඩාව අපේ අතේ තිබුණ නැති හින්දා. උඩගබඩාව නැතුව ස්වාධීනත්වයක් නැහැ, නිදහසක් නැහැ. පල්ලෙගබඩාව විතරක් නිදහස. පල්ලෙගබඩාව එදා තිබුණ යටතේ කම්බාරේ. ඒකටත් එංගලන්ත මහරජුරුවන්ගේ අවසර අරගෙන නැත්නම් එතන මුදල් කොමිටියෙන් අවසර අරගෙන තමයි පල්ලෙගබඩාවේ මුදල් වියදම් කරන්න මෙහාට බාර දෙන්නේ. අනුමත කරන්නේ එතන. ඒ අනුමැතිය අපිට ලැබුණා. නමුත් 1947 මුදල් පනතෙන් එච්චර ලොකු ස්වාධීනත්වයක් අපිට ලැබුණේ නැහැ. ඒක හඳුන්වන්නේ මධ්‍යම බැංකුව කියලා මිසක් මහා බැංකුව කියලා නමට කියා ගන්නවා මෙතන. ඒක උඩගබඩාවක් නෙවෙයි. තාමත් ඔක උඩගබඩාවක් නෙවෙයි. මේක එකක්. මං කියන්නේ මේ නිදහසේ සම්පූර්ණ වෙන්න නම් ත්‍රිවිධ දේවල් ගැනයි මම මේ කිව්වේ. 72 විවස්ථාවලුත් අපිට ලැබුණේ උඩගබඩාව. 72 පල්ලෙගබඩාව ඉඳන් තමයි අපි අවශ්‍ය මුදල් කෙටුම්පත් කරලා තීන්දුව කරලා අයවැය ලේඛන ඉදිරිපත් කළේ වාර්ෂික අයවැය ලේඛන ඉදිරිපත් කළේ පාර්ලිමේන්තුව ඇතුළේ. අපි තාම නිදහස් නැද්ද කියන්නේ ඔබතුමා කියන විදිහට? තාම නැහැ. කොහෙ තාම දැන් වුණා ඩොලරයගේ කියවන්නේ හැමදාම ජනමාධ්‍ය වලින් කියනකොට මොකද්ද අපිට ඒක වෙනස් කරන්න තියෙන අයිතිය? බලපුලුවන්කාරක මොකද්ද? අයිතියක් තියෙන්න පුළුවන් නමුත් අයිතිය පාවිච්චි කරන්නේ නැහනේ. පාවිච්චි කරන්න බෑනේ.
මුදලේ වටිනාකම තීන්දුව කරන අපි නෙමෙයිනේ. දැන් බලන්න උම්මගේ ජාතකය කියවලා උම්මගේ ජාතකයේ විනය වටිනාකම පිළිබඳව දීලා තියෙනවා. නික් 25000ක් මාඩ රත්තරන් එකයි. එතකොට මාඩ රත්තරන් අපි අතේ තියෙන නික් තියෙනේත් අපි අතේ අපි ඒක පිළිබඳව අගේ වටිනාකම තීන්දුව කරනවා. තීන්දුව කරන්න අපිට පුළුවන්. ඒක එක කාරණයක්. ඔක තව විස්තර කරන්න ගියොත් 47 මුදල් පනත අරගෙන හදලා කතා කරන්න. අනිත් එක අපේ රටේ සංවර්ධනය විශේෂම ආර්ථික සංවර්ධනය සමාජ සංවර්ධනය කෝකටත් පොදේ බලපාන සංවර්ධනය පැත්තෙන් අපි ඉස්සරහට ආවා වැව් ආර්ථිකයත් එක්ක වැවත් එක්ක නැත්නම් ජල විද්‍යා තාක්ෂණයත් එක්ක මේක තමයි අපිට තිබුණු අද්විතීය දේ අද්විතීය දැනුම ලෝකෙ කිසිම රටක මෙහෙම එකක් තිබුණේ නැහැ. මහාචාර්ය ජෝසප් නීඩම් කියනවා ඒක. නූතන යුරෝපයේ සොයාගෙන තියෙන සීලම විද්‍යා තාක්ෂණ ජයග්‍රහණන්ගේ බීජ අවස්ථාව චීන ශිෂ්ටාචාරය පැරණි ශිෂ්ටා තිබුණා. නමුත් උන් එක දෙයකට දෙවෙනි වෙනවා ඒ පුරාණ සිංහලයන්ගේ ද්‍රව ඉංජිනේරු විද්‍යාවට කියලා. 1948 අපේ ද්‍රව ඉංජිනේරු විද්‍යාවට අමාත්‍යාංශයක් තිබ්බද? හදුවද? නැහැ. හැබැයි වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයත් පිටව ගත්තා. ඒකට ඉක්මන් වුණා. ඒක වහාම ක්‍රියාත්මක කළා. තේ රබර් දෙකටයි තව වැවිලි වලටයි අවශ්‍ය කරන අමාත්‍යාංශය වෙන් කරගත්තා. වැවේ අමාත්‍යාංශය වැව් සංවර්ධන අමාත්‍යාංශයක් අද වෙනකන් හදලා නැහැ. මම යෝජනා ඉදිරිපත් කළා තියෙනවා මගේ ලියවිලි වල වැව් සංවර්ධන අමාත්‍යාංශය පිටවන්න කියලා. මොකද වැව් සංවර්ධන අමාත්‍යාංශය අද වෙනතුරු වැව් ඇමති කෙනෙක් නෑ අපිට. මේ වාරි මාර්ග ඇමතියට ඕක කරන්න බෑ. වාරි මාර්ග ඇමතිය කියන්නේ මාළදිවයිනේ අලක් කපලා එතන වාරි මාර්ග අමාත්‍යාංශයක් දාගන්න පුළුවන්. මඩගස්කරේ අලක් කපලා එතන පුළුවන් වාරි මාර්ග අමාත්‍යාංශයක් දාගෙන මේ අපේ වාරි මාර්ග වැඩ කියලා කියන්නේ. අන්තිමට මොකද්ද කළේ? සියලුම වැව් විනාශ කරලා දාලා වැව් පද්ධතිය තිබිච්ච වටිනාකම් නාමාවලිය පවා නැති කළා. දැන් අද මින්නේරි වැව කියන්නේ මින්නේරි ටැංකුව, මින්නේරි ලේක් කිව්වා. අද කියන්නේ මින්නේරි රිසර්වය, මින්නේරි ජලාශය. හැබැයි මොනවා කිව්වත් ජලාශය කියන වචනේට වැව නොකිය කියන්න බැරි තැනුත් තියෙනවා අපේ රජවරුන්ට පින් සිද්ධ වෙන්න. කලාව ජලාශය කියන්නේ. කලා ජලාශය කියන්නේ නැහැ නේද? කලාවැවම තමයි. කලාවැවම තමයි. වැවට වැව නොකිය කියන්න බැරි එක තැනක් ඉතන. තිසාවත් එම තිසා ජලාශය කියන්නේ නැහැ නේ. ඉංග්‍රීසියෙන් කියන තිසා රිසර්වය කියලා කියන්නේ නැහැ නේ. තිසා වැව ජලාශය. මුන්ට ජලාශ කියා ගන්න ඕනකම තියෙනවා. නුවරව ජලාශය කියන නිසා නුවර ජලාශය කියන්නේ නැහැ. නුවර ජලාශය කිව්වොත් වෙන මොකක් හරි එකක් හිතෙන්නේ. අනුරාධපුරේ නුවරව ජලාශය, තිසාව ජලාශය, කලාව ජලාශය. ඉතින් වැව නොකිය ජලාශය කියා ගන්නත් බැරි තැන තියෙනවා. ජලාශය කියන්නේ වැව නෙවෙයිනේ. ඔයිල් ජලාශයට මොකද්ද කියන්නේ ඒකට? අපි දැන් ඒ කාරණා ටිකට කියන ඒ ටික ගැන සාකච්ඡාවක් කරනවා නම් දැන් නිදහස කියන එක ඉස්තරමට ඉස්සෙල්ලා පළවෙනි රවුමේදී මට ඒක වැඩි විස්තර කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. නිදහස කියන එක හැම රටකම ඒ රටේ ස්වදේශීයත්වය තමයි නිදහස කියන්නේ. ඒ කියන්නේ හැම රටක්ම ඒ රටකම සભ્યත්වය ගොඩනගන්නේ ඒ රටේ සම්පත් අනුව, ඒ රටේ අවශ්‍යතා අනුව. එතකොට අපේ රට ඒ අතින් බලපුවම අපේ රට කෘෂිකාර්මික රටක්. කියන්නේ ගොවිතැන මත පදනම් වුණු රටක්. ඒ ගොවිතැන මත පදනම් වුණු අපේ රටට අවශ්‍ය ජල සම්පාදනය, වැව් තාක්ෂණය, ඒ කියන්නේ වැව් ටිකේ මේ ඒ පිළිබඳ ලොකු තාක්ෂණයක් තිබුණා. ඒ වගේම අධ්‍යාපනය එකත්ෙන් බැලුවහම අපේ බෞද්ධ බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම අනුව තමයි අපේ රටේ සભ્યත්වය ගොඩනැගුණේ. එතකොට ඒ අනුව අධ්‍යාපනය, පිරිවෙන් අධ්‍යාපනය, ඒ පිරිවෙන් අධ්‍යාපනය කරලා බුදුදහම විතර නෙවෙයි ඒ පිරිවෙන ඉගෙනුවේ. අනිත් හැම විෂයක්ම පිරිවෙන් වල ඉගෙනුවා. නමුත් එතන ප්‍රධාන ස්ථානය හම්බුනේ අපේ භික්ෂුන් වහන්සේලාට. එතකොට ඒ විදිහට දැන් ගොවිතැන් කරනකොට සමාජයේ අය අපේ ඒ කාලේ ගොවිතැන් කරපිට අද වාගේ ඩෝසර් එහෙම තිබුණේ නැහනේ. අතින් ශ්‍රමයෙන් තමයි සියලු දේ කරේ. එතකොට මේ ගොවිතැන් කටයුතු කරන්න අපේ ජනතාව සාමූහිකව ජීවත් වුණා. අන්‍යෝන්‍ය සහයෝගයෙන් තමයි මේ කටයුතු කරේ. ඒ නිසා දේශපාලන වශයෙන් අපේ රටේ රාජාණ්ඩුවක් තිබුණේ. කියන්නේ බුදුහාමුදුරන්ගේ දර්ශනය මත පදනම් වුණු දසරාජ ධර්මය සහ සප්ත අපරිහානික ධර්ම කියන ඒ දර්ශනය අනුව මේ යහපාලන ආණ්ඩුව මේ පහුගිය අවුරුදු 4 තිබුණු යහපාලන ආණ්ඩුව නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ දේශපාලන මේ බුදුරජාණන් වහන්සේගේ ගැනීම අනුව තිබුණු සප්ත අපරිහානික ධර්ම සහ දසරාජ ධර්ම අනුව ගොඩ නැගුණු දසරාජ ධර්මය නැත්නම් යහපාලන ක්‍රමයක් අපේ රටේ තිබුණේ දේශපාලන වශයෙන්. ඒතකොට අපිට උරුම අපිට ආවේනික සભ્યත්වයක් දේශපාලන සමාජ ආර්ථික සංස්කෘතික අධ්‍යාපන වශයෙන් තිබුණා. ඒතකොට නිදහස ලැබුණා නම් අපිට නිදහස තවත් ලැබිලා නැහැ කියන එකද මාත් එකඟයි. ඒ කියන්නේ දේශපාලන වශයෙන් නිදහස විතරයි 1972 දී අර
ඒකට වටාපිටාව සකස් කිරීම විතරයි 1972 සිද්ධ වුණේ. අපිට නිදහස ලැබෙනවා නම් අපේ අර තිබුණු අපේ උරුමේ නැවත ගොඩනගින්න ඕනේ. නැවත පිහිටවන්න ඕනේ. ඕක පෙබරවාරි 4 වෙනිදා කියලා එක දවසෙන් කරන්න පුළුවන් කමක් කොහොමත්ම නැහැ. එදා පෙබරවාරි 4 වෙනිදා සිද්ධ වුණේ අපිට හුඟක් සීමාවල් තියලා ව්‍යවස්ථාදායක පැත්තෙන් අපිට සීමාවල් තිබ්බා. ආර්ථික වශයෙන් අපිට සීමාවල් තිබ්බා. සමාජීය වශයෙන් අපිට නොයෙකුත් ඔය කාලේ වෙනකොට විවිධ වාද ભેද. ඒ කියන්නේ බලය සඳහා වාද ભેද විතරක් නෙවෙයි ජනවර්ග අතර ભેද. සිංහල දෙමළ කියන ભેද ඇති වෙලා තිබුණා. ඒ විදිහට විවිධ ભેද ඇති වෙච්ච සමාජයක් තමයි අපිට 1948 වෙනකොට තිබුණේ. ඒක කොච්චර ભેදද කිව්වොත් 1949 වෙනකොට දෙමළ ජනතාව වෙනම දේශපාලන පක්ෂයකුත් පිහිටුවා ගත්තා. ෆෙඩරල් පක්ෂය කියලා. ඒතකොට ඒ කියන්නේ මේ තිබුණු ඒකීය ආණ්ඩුවට ඒකීය ආණ්ඩුව නෙවෙයි අපිට ෆෙඩරල් ආණ්ඩුවක් ඕනේ. සංධීය ක්‍රමයක් ඕනේ කියන තර්කය උඩ දේශපාලන පක්ෂයකුත් පිහිටුවා ගත්තා. ඒ නිසා 1948 පෙබරවාරි 4 වෙනිදා නිදහස ලැබුණා කියලා එක දවසේ මේක ගොඩනගන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි. 72 දී සිද්ධ වුණේ අත වශයෙන්ම මේ අපේ දේශීයත්වය නැවත ගොඩනගා ගන්න පුළුවන් විදිහේ ආණ්ඩු ක්‍රමයක්, සමාජ ක්‍රමයක්, විශේෂයෙන් මහජන ආධිපත්‍යයක්, කියන්නේ සර්වාධිපති බලය මහජනතාව වෙත තියෙන ක්‍රමයක් තමයි 1972 බුද්ධ ශාසනයට සහ අනිකුත් ආගම් වලට සහජීවනෙන් ජීවත් වෙන්න පුළුවන් විදිහට බුද්ධ ශාසනයේ ප්‍රමුඛස්ථානය දීලා අනික් ආගම් වලට ඒ අයගේ ආගම් අදහන්න ඒගොල්ලන්ගේ අයිතිවාසිකම් ලබා දෙන්න විශේෂ වගන්තියකුත් ඇතුළත් කරලා තමයි 72 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළත් කරේ. අර අපේ දේශීයත්වය කරා යන්න එතන තමයි ආරම්භයක් පදනමක් වැටෙන්නේ. 48 එහෙම පදනමක්වත් වැටුන්න ඉඩක් තිබුණේ නැහැ. මොකද ඉංග්‍රීසියෙන් ගියාට මේ එහෙම අපිට ගොඩනගන්න අවශ්‍ය පරිසරයක් තිබුණේ නැහැ. මට හැබැයි දැන් මෙහෙම ප්‍රශ්නයක් අහන්න ඕනේ මේක උඩගබඩාව පිළිබඳ පොඩි වචනයක් කියන්න ඕන. ඒ කියන්නේ අපේ විශාල පරිවර්තනයක් වුණා 1815 අපි යටත් වීමයි 1898 මේ නිදහස ලැබෙනකොටයි අතර අවුරුදු 133ක විතර කාලයක් තියෙනවානේ. අපේ විතරක් නෙමෙයි ආසියාවේම අනික් හැම රටකම රටවල් යටත් වෙනකොට තිබුණේ ඇත්ත මේ ඈනගම මහාචාර්යතුමා කිව්වාගේ රාජාණ්ඩු. නමුත් නිදහස ලැබෙනකොට ඔය හුඟක් රටවල් තිබුණේ මේ එංගලන්ත පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයේ ස්වරූපයේ ආණ්ඩු. ඉතින් ඒ නිසා අර ඒ කාලේ වෙනකොට අර උඩගබඩාව වගේ අපි අර පරණ රාජාණ්ඩුවත් එක්ක බැඳිච්ච සංකල්ප අපිට ආපහු ලැබෙයි කියලා හිතන්න බෑ. අනිත් එක අධිරාජ්‍යවාදීන් මේ ලබාගත්තු දේවල් වලින් කිසිම රටකට ඉන්දියාවටවත් ලංකාවටවත් වෙන රටකටවත් ආපහු ඒ ගත්තු දේවල් එහෙම දුන්නේ නැහැ. ඒකම තමයි මම හිතන්නේ කියන්නේ. අනිත් එක තමයි අපේ තියුනේ නැහැ 1848 අරගලය සටන අසාර්ථක වුණාට පස්සේ නැවත රාජාණ්ඩුවක් ලබා ගැනීමේ අරමුණක් අපේ තිබුණේ නැහැ. කවුරුත් රාජාණ්ඩුවක් ඉල්ලලා සටන් වැදුනේ නැහැ. හැබැයි රජෙක් නැතිවීම පිළිබඳ පසුතැවීමක් තිබුණා නේද අපිට? එදා 848ට පස්සේ ඔය ආගමික පුනරුද්ධ ව්‍යාපාරයේදී හෝ ඊට පස්සේ 1900 පටන් ගන්න ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ උද්ඝෝෂණ ව්‍යාපාරයේදී හෝ අර ඉංගලන්තයේ පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයේ ආශ්‍රිතයේ ලිබරල් ආණ්ඩුක්‍රම ක්‍රමවේදයට යනවා මිසක් පැරණි රාජාණ්ඩුවට ආපහු යන්න ඕනේ කියලා කවුරුවත් කිව්වේ නැහැ. ඒකට හේතුවකුත් තියෙනවා. මොකද දැන් අපේ නිදහස පිණිස අපිත් ඉන්දියාවෙත් කටයුතු කරේ ප්‍රතිසංස්කරණයේ මුලින්ම ඉල්ලුවේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ දෙන්න කියලා. ඒකට හේතුව තමයි ඉංග්‍රීසි ඉගෙනගත්ත මධ්‍යම පාන්තිකයෝ තමයි එංගලන්තයට ගිහිල්ලා එංගලන්තයේ තිබුණු දේශපාලන දර්ශනය ඉගෙන ගත්තා. එතකොට එහෙදී නූතන දේශපාලන දර්ශනය අනුව ඩයිසි කියනවා මහජනතාවගේ ස්වාධිපත්‍ය තමයි අංක 3කට කැඩලා ක්‍රියාත්මක වෙන්නේ. ඒක එකක් තමයි ව්‍යවස්ථාදායකේ. ව්‍යවස්ථාදායක ප්‍රතිසංස්කරණ ලබා දීම. සහ ව්‍යවස්ථාදායකයේ තුලින් නීති පැනවීම තමයි මහජනතාවගේ ව්‍යවස්ථාදායක අයිතිය ඒකට පවරනවා. අනිත් එක තමයි මහජනතාවගේ අධිකරණ බලය අධිකරණයේ විසින් කටයුතු කරනවා. අනිත් එක තමයි මහජනතාවගේ විධායක බලය විධායකයේ විසින් ක්‍රියාත්මක කරනවා. මෙන්න මේ තුන තමයි අපේ අය ගිහිල්ලා එංගලන්තෙට ගිහිල්ලා ඉගෙනගෙන ආවේ. එතකොට මේ මධ්‍යම පන්තියේ මෙහෙ ඇවිල්ලා ඒගොල්ලෝ බැලුවා දැන් මෙතන ආයි රජ කෙනෙක් පත් කරගෙන මේක කරන්න බෑ. හරිද? අපිට රජෙක් ඕනෙත් නෑ, එක්කෙනෙකුට උටුණු බලන් දාන්න අවශ්‍යතාවයකුත් නෑ. අදටත් ඒක වෙන්නේ නෑනේ. හරිද? අදටත් කවුරු හරි කෙනෙක් එනවා නම් ඒකට විරුද්ධව විවිධ කතන්දර එනවා, විවිධ මතවාද එනවා, ඒ තරංකාර වෙනවා. එහෙමනේ තියෙන්නේ. එතකොට මේ අය බැලුවේ මේ දේශපාලන බලය ඇත්තටම හුවමාරු කරගන්න. අර එංගලන්තයේ විදිහට මේ පළාත් බද නියෝජනයක් ඇති කරගෙන
මේ ව්‍යවස්ථාදායකයක් ඇති කරගෙන ඒකට ගිහිල්ලා ඒකේ අපි ආ ඉල්ලුවේ මුලින්ම මෙහෙම 1833 වෙනකොටත් කෝල්බෘක් ප්‍රතිසංස්කරණය යටතේ ඇත්තටම ಜಾති මූල නියෝජන ක්‍රමයක් යටතේ 15 දෙනෙක් පත් කරානේ. ඒ 15 දෙනා යටතේ අපේ කීප දෙනෙකුට ආව අවස්ථාව 15කට. එතකොට ඊට පස්සේ ඒක තවදුරටත් ඇවිල්ලා 1920 දී ඒක 20 ගාණක් වෙනවා ආයි 27ක් වෙනවා 21 දී ওই විදිහට ඇවිල්ලා මේ 1948 වෙනකොට 100 ගාණක් පත් කරගන්න අපිට අවස්ථාව ලබා දෙනවා. ඉතින් ඒක අපේ උගත්තු දැක්කේ ප්‍රතිසංස්කරණ ඉල්ලපු අයට ලොකු මේවා එකක් වුණා. ඒ වරප්‍රසාදයක් වුණා. පාලනය අවශ්‍යයි කියලා. ඒකම තමයි ඇත්තටම ඉන්දියාවේ තුනේ. හැබැයි ඉන්දියාවේ ඒක ඉතා වේගෙන් විදේශිකයන්ට බ්‍රිතාන්‍ය ජාතිකයන්ට යම්කිසි ආකාරයක පහර දීමක් වගේ සිද්ධ වෙලා සම්පූර්ණයෙන්ම ඉතා ඉක්මනට ඒ අයව ඉන්දියාවෙන් පිටමන් කරන්න කටයුතු කරා. අපේ අය ඊට වඩා සරලව ඒගොල්ලොත් එක සාකච්ඡා කරලා බලය හුවමාරු කරගත්තේ. ඒක නිසා ඇත්තටම අර මේ කන්නංගර මෙතුමා කිව්වා වගේ අපේ අය ආපහු කවදාවත් උඩගබඩාව ගැන අහන්නවත් එහෙම නැත්නම් රජතුමා ගැන අහන්නවත් එහෙම නැත්නම් අධිකාරම් තනතුර දෙනවද කියලා අහන්නවත් ගියේ නැහැ. හරි. එතකොට අර ඒකට බලපෑවේ බටහිර අධ්‍යාපනය. ඉංග්‍රීසි ඉගෙනගෙන එංගලන්තයට ගිහිල්ලා එහෙදී ඉගෙනගත්ත දේශපාලන දර්ශනය. එතකොට ඒ විතරක් නෙමෙයි යුරෝපයේ ඇති වෙලා තිබුණු ප්‍රංශ විප්ලවය ඇති වෙලා තිබුණා. එතකොට තෝමස් හොබ්ස් වගේ දාර්ශනිකයෝ ඒගොල්ලෝ ඉදිරිපත් කරපු මත සමාජ දර්ශනය සමාජ තත්ත්වයන් ඒව පිළිබඳව ගොඩාක් අධ්‍යයනය කරලා ආවේ. ආර්ථික වශයෙන් උපයෝගීතාවය වගේ දේවල් මේවා ගැන අධ්‍යයනය කරලා ආපු අය කල්පනා කරා මෙහි හොඳම ක්‍රමය තමයි මේ ප්‍රජාතන්ත්‍රවාදය කියන එක යටතේ නියෝජන ක්‍රමයක් ඇති කරගන්න එක. එහෙම කියලා ඒකට සැරසුණා මිසක් එතන ඉඳලත් ඒකත් ගත්තේ යම් ආකාරයක අර ඉන්දියාවට වඩා පසුගාමීව. අර මෙතුමා දැන් සඳහන් කරානේ. මොකද ඉන්දියාව 1952 වෙනකොට අපිට ඒගොල්ලෝ ලබා ගත්තා. ඒක ඉතා ඉක්මනින්. අපි 1972 වෙනකන් කල් ඇරියා. ඒ තරම් නෙමෙයි තවත් ඇතුලේ ඒ බලයේ හොමාරු වෙන අවස්ථාවෙත් 1948 වෙනකොටත් ලංකාවේ බලයට පත්විය යුතු සුදුසුද බලයට පත් වුණේ කියලා අපි ඉස්සරහට කතා කරමු. ඒකත් හොඳ ප්‍රශ්නයක්. බලයට පත් වුණේ බලයට පත් වෙන්න ඕන අයද? අපි විරාමයක් අරගෙන මේක ගැන කතා කරමු. නිදහස පුරාතනයේ සිට නූතනයෙන් ඔබට
දැන් අපේ කතාවේ අපි ඉන්නවනේ පොඩි තර්කානුකූල මතවාදයන් කිහිපයක් ගොඩනගමින් මම එනවා ශ්‍රීප්‍රනාන්ද මැතිතුමා ගාවට. දැන් ඔබතුමා මතු කරනවා උඩගබඩාව නැතිවීම. එතකොට වැව් පිළිබඳ අමාත්‍යාංශයක් නැතිවීම. ඒවා සම්බන්ධයෙන් ඇයි අපිට සැබෑ ලෙසම නිදහස් දෙන්න ඕන නම් මේවා දුන්නේ නැත්තේ? දැන් කවුරු හරි කෙනෙක් ප්‍රතිතර්කයක් ගොඩනගුවොත් එහෙම හොඳයි ඒවා දුන්නේ නැහැ තමයි. හැබැයි අපිට ප්‍රජාතන්ත්‍රවාදය දුන්නා නේද? අපිට ප්‍රැක්ටිස් කරන්න පුළුවන් පාර්ලිමේන්තුවක් දුන්නා නේද? එහෙම කිව්වොත් එහෙම ප්‍රශ්නේ තියෙන්නේ උඩගබඩාව කියන වචනේ මෙතන තියෙනව නැද්ද කියන එක නෙමෙයි. ඒකට මහා භාණ්ඩාගාරය කිව්වම හරි. මහා භාණ්ඩාගාරය කියන වචනේ අතීතෙත් පාවිච්චි කරලා තියෙනවා. දැන් චූලෝදර මහෝදරය කියලා යුද්ධය කියන්නේ උඩගබඩාවේ පල්ලෙගබඩාවේ බලකාරුන් දෙන අතර ඇති යුද්ධය. ඔකට වෙන වෙන අර්ථයක් දෙනවා. මම අර්ථය දෙන්නේ මහෝදරය කියන්නේ උඩගබඩාව අයිතිකාරයා, චූලෝදරය කියන්නේ උඩගබඩාව අයිතිකාරයා. ඉතින් මේක අගමැතිසා රජුරුව අතර නැත්නම් තව විදිහෙන් කියනවා. මේ වාගේ වචන පාරිභාෂික වචන වරින් වර කලින් කාලා තියෙන්න පුළුවන් මේ විවිධ විෂයන් අරබය. නමුත් මම පැහැදිලි කරන්න මහන්සි ගත්තේ මුදල් පාලනය කිරීමේ අයිතිය අපිට තිබුණාද? මුදල් මුද්‍රණය කිරීමේ අයිතිය අපිට තිබුණාද? වටිනාකම තීන්දුව කරන අයිතිය අදත් තියෙන ලෝක බැංකුවේ අද වාගේ උඩගබඩාව වෙලා තියෙන්නේ. ලෝක බැංකුවට ඕනේ දෙන්න අපේ මුදල් වල ස්වභාවය මනින්නේ කියන්නේ. ඒකට ජාත්‍යන්තර බැඳීම්, ජාත්‍යන්තර ගිවිසුම්ද අරවත් මේවද ඔක්කොම හේතු වෙලා ඇති. කවුද හේතු කරගත්තේ? 1964 ජාතික කර්මාන්ත පනතක් ගෙනාවා. ඒ ආණ්ඩුව. ගෙනාවම මේකට තියෙන බහුජාතික සමාජ සියල්ල ලංකා කියලා ලියාපදිංචි කරලා ජාතික කර්මාන්ත කළා. යුනිලිවර් ලංකා, ෆයිසර් ලංකා, එලිස් ලංකා, බ්‍රිටිෂ් ටොබැකෝ ලංකා එක මොකද වුනේ? සිලෝන් ටොබැකෝ ලංකා වුනේ. ටොබැකෝ ලංකා සිලෝන්. දැන් මේවාද ජාතිකත්වය. මේකෙන්ද මනින්නේ. දැන් ඊයේ පෙරේද වෙනකොට මේ මොකද්ද? එක්සත් ජාතික සංවිධානයේ අපේ වැව් වෙල්ලම් ගාව නැත්නම් වැව් මාලේ කියන ස්වභාවධර්ම පද්ධතිය ලෝක උරුමයක් නම් කරලා තියෙනවා. මෙච්චර කා හිටියා මේ රටේ ඉන්න උන්ට ඕක කියා ගන්න බැරුව. ඕක කරගන්න බැරුව. ඉතින් මොකද්ද මේ රටේ මිනිස්සු වැව් ගැන කතා කරන්නේ? දැන් අපි ආර්ථික විද්‍යාවට කවදා අඩේ ගොබ්බනියයි අරගෙන ඇවිල්ලා මෙහි ළමයිට උගන්වනවා ආර්ථික විද්‍යාව මේකයි ආර්ථික විද්‍යාවේ මිල න්‍යාය මේකයි කියලා. පස්සේ අක්බරයිතුමා මොකද්ද කිව්වේ? මහාවංශ කෙලින්ම කියපු විදිහට මම කියන ඒ පින්වත් අජට මේ අස්ථාන ආයෝජනයේ ආයෝග සංග්‍රහයෙන් සාවද්ද පරිභෝජනයේ හාත්පසින් වැළකී ගියේ. මේ මූල ධර්ම තුන ක්‍රියාත්මක කරන්නේ නැත්නම් වෙන මොකද්ද? ජාතික ආර්ථිකය, ජාත්‍යන්තර ආර්ථිකය, ලෝක ආර්ථිකයේ මේ මූල ධර්ම තුන වැදගත් වෙන්නේ නැද්ද? අස්ථාන avoid improper investment, avoid improper treatment, avoid improper consumption. ඔක ඉංග්‍රීසියෙන් කිව්වම පිළිගන්නවා. පිළිගන්නේ. නමුත් අස්ථාන ආයෝජනයේ වැළකීලා මොකද්ද මේ හටේ කරපු ආර්ථික සංවර්ධනය? අන්තිමට ගත්තා රිසර්ව් හදලා මොකද්ද අර එකක් හැදුවා මේ මාතලේ පැත්තේ එකක් හැදුවා. මොකද්ද ඒකට කිව්වේ? මේ ළඟ ටිකක් හැදුවේ. දැන් අර නෑ මං කියන්නේ වික්ටෝරියා එක හදලා වික්ටෝරියා ජලාශය කියලා කිව්වා. මොකද්ද මේ ඊපෙරේද අලුතෙන් මහා විශාලයක් හදලා කිව්වේ? ඔකට කියනවා මොරගහකන්ද ජලාශය. ඔකට කිව්වා ජනාධිපති එකයි හිටපුවා මේක හොඳ කුලසිංහ ජලාශය කියලා කියන්නේ කියලා. කුලසිංහ මහත්තයා මේ ක්‍රමයට විරුද්ධව වැඩ කරපු මිනිස්සේ. ඔකට කියනවා බ්‍රවුන් රිජ් ජලාශය කියලා. මොරගහකන්ද නේ මොරගහකන්දෙන් කරන්න යන වෙන විනාශය අනාගතයේ දකින්න පුළුවන් වෙයි. ඇයි මහවැලිකම් හරස් කළා වික්ටෝරියා ජලාශය හැදුවේ? ඇයි ඒකට එහෙනම් දාන්න තිබුණානේ? දැන් හරි. දැන් අපි ඔය කරුණුත් එක්ක දැන් ප්‍රජාතන්ත්‍රවාදය අපිට පුහුණු වෙන්න දුන්නා නේද? ඒ සම්බන්ධව ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ මහත්තයෝ. බ්‍රවුන් රිග් වාදය කියන්න බැරිකමට දාපු වෙනත් නමක්. ප්‍රජාතන්ත්‍රවාදය කියලා කිව්වේ. මැතිනේ ඔව්. දැන් ඒකට නෑ මම කියන්නේ මේ දැන් ග්‍රීසියෙන් ඔකට ඇතුණයි කියලා කියන්නේ. ග්‍රීසියේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාත්මක කොහොමද 128 172යි ජනගහන අනුපාතයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාත්මක. 128 පුරවැසියයි ඉතින් උන්ට තමයි ප්‍රජාතන්ත්‍රවාදී. 172ක් වහල්ලු. උන්ට මොන අයිතියක්වත් නැහැ. ඒ නැති එක තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියලා කිව්වේ. මේක පස්සේ පුළුල් කළා කියලා පුළුල් ආවයි කියලා අන්තිමට දැන් නව ප්‍රජාතන්ත්‍රවාදය වෙනවා. පරිණ ප්‍රජාතන්ත්‍රවාදය එපා කියලා නව ප්‍රජාතන්ත්‍රවාදය දාගන්න. ප්‍රජාතන්ත්‍රවාදය කියන එක තේරුම් කරන්න ඕන කෙනෙක්. මොකද්ද තේරුම් කරන්න තියෙන්නේ? සර්වජන ඡන්ද බලය අයිතියේ ප්‍රජාතන්ත්‍රවාදයේ ජනතාස්වාදීපත්‍ය ක්‍රියාත්මක වීම නම් 1930 කෙනා නිදහස ලැබෙන්න ඕන. 1930 කෙනා අපිට සර්වජන ඡන්ද අයිතිය තිබුණේ. එහෙනම් ඒකේ ජනතාවගේ පරමාධිපත්‍යය නම් ඉංග්‍රීසිකාර ඔක්කොම එතනින් මේක දීලා යන්න එපා. උඹලට හරි උඹලා තීන්දුව කරගත්තා. උඹලගේ අමාත්‍ය මණ්ඩලය හදාගෙන අපි යනවා යන්න කියලා. එහෙම ගියාද? ඒ යන්න අවශ්‍ය පරිසරය නිර්මාණය කරගන්න නෙවෙයිද මේ ප්‍රජාතන්ත්‍ර මේ සර්වජන ඡන්ද බලය දෙන්නේ? යන්න අවශ්‍ය පරිසරය නිර්මාණය කරගන්න නෙවෙයි. උන් ගියත් උන්ගේ ක්‍රමය මේක තුල ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන පරිසර නිර්මාණය කරගන්න ඒකලේ. ඔය යහපාලන ආණ්ඩුව කියන එක ඉස්ලාම සංකල්ප ගෙනාවේ කවුද? මැකෝලි. 1835 දී.
මැකෝලි තමයි යහපාලන ආණ්ඩුවකින් යහපාලන ආණ්ඩුවක් පිහිටවන්න ඕනේ කියලා එංගලන්ත ආණ්ඩුව යටතට අනිත් යටත් පිට ආණ්ඩුව පත් කළ යුතුයි කියන මතය ගෙනාවේ මැකෝලි. ටීබී මැකෝලි, තොමස් බැබින්ටන් මැකෝලි. ඒ මිනිහා තමයි අධ්‍යාපන ප්‍රතිපත්ති ඉස්සරහට ගෙනාවේ. ඒ මිනිහා තමයි පෙරදිග ඉන්දියාවේ සමාගමේ ආරවුල යුද්ධ එංගලන්ත හමුදා පාවිච්චි කිරීම පිළිබඳව තියෙන බලකාර පිළිබඳව සාකච්ඡා කළා පාර්ලිමේන්තුවේ විශාල විවාදයක් කළා. ඒක එංගලන්ත රජුව අතට පත් කරලා අන්තිමට මේ රටවල ඉංග්‍රීසි අධ්‍යාපනය ක්‍රියාත්මක කිරීමේ මූලික පදනම තමයි මැකෝලි. ඒ පදනම මත තමයි මේවා ක්‍රියාත්මක කරන්න පටන් ගත්තේ. දැන් 72 අපි ආණ්ඩුව ව්‍යවස්ථාවේ බුද්ධ ආගම ප්‍රමුඛ ස්ථාන දීම කියලා කතන්දරයක් වගන්තියක් දාගත්තා. අර්ධය 15 ගිවිසුමේ නැද්ද ඔබ? තියෙනවානේ. අර්ධය 15 ගිවිසුමේ තියෙනවා ඒක. පස්වෙනි වගන්තිය. ඇයි අර්ධය 15 ගිවිසුමේ පස්වෙනි වගන්තිය එක දැම්මේ? අපි අන්‍ය ආගමික පාලකයෙකුට රජ කෙනෙකුට මේ රටේ පාලනය බාර දෙන්න නිසා අපිට තියෙන ලොකුම දේ බුද්ධ ආගම නිසා මේ සම්පත් ආරක්ෂා කරගන්න ඉන්න උත් එක ගිවිසුමක් ගහගන්න ඕන වුණා. ඉතින් ඒකම නේ දැනුත් කරන්නේ. දැන් ආණ්ඩුව ව්‍යවස්ථාව තුළ ඒ ගිවිසුම අපේ මැදින් අදහස් පොඩ්ඩක් අවස්ථාව දෙන්න. කොන්දේ දානවා කියන එක තේරුම මොකද්ද? මේන් එකෙක්වත් නැකනායක බෞද්ධෝ නෙමෙයි කියන එක. මුලික අපිට ගිවිසුමක් ඕනේ. හොඳයි. මේ දැන් මම කියන්න හැදුවේ දැන් අපිට මොනවද නැති වුණාට ප්‍රජාතන්ත්‍රවාදය නිදහස නැති වුණාට ප්‍රජාතන්ත්‍රවාදය ලැබුණා. එහෙමද කියන්න හැදුවේ? නෑ නෑ මම කියන්න හැදුවේ ඔව් ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් කියයි තර්කයක් විදිහට දැන් අපිට ගොඩක් ඒවා නැති වුණානේ. නමුත් උඹලට ප්‍රජාතන්ත්‍රවාදය දුන්නනේ ඉංග්‍රීසි ආණ්ඩුව කියලා කියයි කියලා මම ඒ ප්‍රජාතන්ත්‍රවාදය දුන්නා කියලා කාටවත් තර්ක කරන්න බෑ. ඒගොල්ලන් අපිට ප්‍රජාතන්ත්‍රවාදය දුන්නා කියලා. අපේ රටේ හැමදාම තිබුණ ප්‍රජාතන්ත්‍රවාදය. රාජාණ්ඩු ක්‍රමය කියලා කිව්වට අපේ රටේ ওই ඒකාධිපති රජවරු හිටියේ නෑනේ. අපේ රටේ හිටපු හැම රජ කෙනෙක්ම හිටියේ මහජන සුබසාධනය සම්බන්ධයෙන් මහජනතාවත් එක්ක වැඩ කරන රජුරෝ. හැබැයි මට පොඩි මෙන්න මෙහෙම පරස්පරතාවය මතු කරන්න හිතෙනවා. එහෙම හිටියනම් ශ්‍රී වික්‍රමරාජ සිංහ රජුරුන් ඇයි රටේ මහජනතාව මල්ලා සුද්දන්ට බාර දෙන්නේ? ඒ හැම රජක ඒ කියන්නේ ශ්‍රී වික්‍රමරාජ සිංහ රජුරුවන්ගේ කාලේ වෙනකොට තිබුණු තත්ත්වය ඒක රජ කෙනෙක්ගේ කාලයනේ. අපේ අතීතයේ ඉඳලා අපේ රටේ අපිට කවුරුවත් පිටින් ගෙනත් දෙන්න ප්‍රජාතන්ත්‍රවාදයක් අවශ්‍ය නැහැ. අපේ බුදුදහම අනුව තමයි අපේ රටේ පාලනය හැඩගැහිලා තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ තමයි පළවෙනිම ප්‍රජාතන්ත්‍රවාදී දර්ශනයක් දේශනා කරපු ශාස්ත්‍රඥ වහන්සේ. ඒක නිසා ඒ අනුව අපිට ප්‍රජාතන්ත්‍රවාදය ඉංග්‍රීසියෙන් ගෙනත් දුන්නා කියලා කියන්න කවුරු හරි උත්සාහ කරනවා නම් ඒක අපේ රටේ ඉතිහාසය පිළිබඳ ටිකක් අවබෝධය මදි කෙනෙක් තමයි එහෙම කියනවා ඇත්තේ. ආනයනය කරන්න තරම් දෙයක් තිබෙන්නේ නැහැ ප්‍රජාතන්ත්‍රවාදය. ප්‍රජාතන්ත්‍රවාදය. හැබැයි මෙන්න මෙහෙම එකක් සිද්ධ වුණා. ඉංග්‍රීසින්ගේ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය මේ ඒගොල්ලෝ යටත් කරගෙන හිටපු හැම රටකටම වාගේ දුන්නානේ. හැම රටකටම වාගේ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය දුන්නා. ඒ පාර්ලිමේන්තු කැබිනට් ක්‍රමය දුන්නා. ඒතකොට මේ පාර්ලිමේන්තු කැබිනට් ක්‍රමය දෙනකොට එක එක රටවල් වලට දුන්නේ එක එක විදිහට, එක එක ප්‍රමාණයට. ඒ කියන්නේ ඒ රටේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයෙන් ආభాෂය ලබාගෙන තමන්ගේ රටවල් වල ආණ්ඩු ක්‍රමය හැදගහ ගන්න අවස්ථාවලු දුන්නා. නමුත් අපේ රටට දුන්නේ එංගලන්තයේ පාර්ලිමේන්තුව ඒ විදිහටම අපේ රටේ ගෙනහල්ලා රෝපණය කරපු තත්ත්වයක් කරේ. එතකොට ඒක නිසා තමයි ඇත්තටම අපිට හුඟක් ඉදිරියට යන්න ඒ වෙලාවේ 1972 වෙනකල් ටිකක් කියන්න අමාරු වුණේ. වෙන දෙයක් දිහා කතානායකවරයා ඇඳුම පවා එංගලන්තයේ පාර්ලිමේන්තුවේ කතානායකයාගේ ඇඳුම ඒ විදිහටම ඒ පුටුවත් එක්ක ඒ විදිහටම අපේ රටට ගෙනාවා. එතකොට ඒක උදාහරණයක් විතරයි. අනිත් එක පැහැදිලිවම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මේ වෙලාවෙත් තියෙනවා මේ අපේ එංගලන්ත පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට නැති වරප්‍රසාද අපේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට දෙන්න බෑ. එහෙම කියලා තියෙනවා. ඉතින් ඒ විදිහට ඒ පාර්ලිමේන්තුවේම ආකෘතියක් තමයි අපේ රටේ ගෙන තිබේ. එහෙම නැතුව අපිට වෙන 아무තු නිදහසක් නෑ. අනිත් එක නෙවෙයි පාර්ලිමේන්තු ඒක ප්‍රජාතන්ත්‍රවාදය ගෙනත් දුන්නා කියලා ඒකෙන් කියනවා නම් ඒක වැරදි. කන්නගර මැතිතුමා මට ඔබතුමාට සහ පතින මැතිතුමා දෙන්න ගාවට පෙන්න ඕනේ මෙන්න මේක ටික ඒකත් පරිස්සමෙන් අහන්න ඕන ප්‍රශ්නයක්. දැන් අපි 1818 48 වගේ කාලවකවානු වෙනකොට අපි අරගල කරනවානේ සටන් කරනවා නිදහස් සටන් එනවා. ඊට පසු කාලිනු නිදහස් සටන් කියන ක්‍රියාවලින් අපි බහැරට ගිහිල්ලා ආගමික පුනරුදය පුහුණු කරමින් යනවා, ව්‍යාප්ත කරමින් යනවා. නමුත් දැන් අවසානයේදී අපි දකින්නේ නිදහස ලබා ගන්න කාලවකවානු වෙනකොට
ආගමික පුනරුදයක් නෙවෙයි අපේ රටේ ප්‍රබලම බලපෑම් සාධකයේ බවට පත් වෙන්නේ. අපි අවසානයේදී උද්ඝෝෂණ වලට ගිහිල්ලා අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණ අපිම ඉල්ලන තැනට ඇවිල්ලා තියෙනවා මම හිතන්නේ. එතකොට ඔය ඉතාම සාර්ථකව ගිය ආගමික පුනරුදය වැනි සංකල්පත් ඒවත් ඇයි යට ගියේ? උද්ඝෝෂණ එහෙම නැත්නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණ වලට රටේ මිනිස්සු එහෙම නැත්නම් ස්වදේශිකව පෙළඹුණේ ඇයි? ඒක ඉතා පැහැදිලිවම විස්තර කරන්න පුළුවන්. මේ ආසියාවේ යටත් වෙලා තිබිච්ච යුරෝපීයන්ට යටත් වෙලා තිබිච්ච හැම රටකම ජාතික නිදහස් ව්‍යාපාරවල මුල් ස්වරූපය වුණේ අර ආගමික පුරුදු ව්‍යාපාර. ඉන්දියාවෙත් එහෙමයි, ඉන්දුනීසියාවෙත් එහෙමයි, බුරුමෙත් එහෙමයි. එතකොට අපේ රටේ ඊට සමාගාමීව ආගමික පුරුදු ව්‍යාපාරයක් ආරම්භ වුණා. ආරම්භ වෙලා මේ ඒක හොඳට ක්‍රියාත්මක වුණා. ක්‍රියාත්මක වෙලා ඒ ආගමික පුරුදු ව්‍යාපාරය තව ඉස්සරහට ඇවිල්ලා අමද්දප ව්‍යාපාරයක් බවට පත් වෙච්ච හැටි අපි කතා කරා. මේ අමද්දප ව්‍යාපාරේ පත් වුණාන් පස්සේ ආගමික පුරුදු ව්‍යාපාරයේදීච්ච ඒ දේශීය සංස්කෘතිය ගරු කරපු පිරිසයි බටහිර සංස්කෘතිය ගරු කරපු පිරිසක් හිටියා. ඒ ඉංග්‍රීසි උගත්තු ඒ දෙගොල්ලම එකට එක්තෙන් කරපු තැනක් තමයි මේ අමද්දප ව්‍යාපාරය. ඉතින් අමද්දප ව්‍යාපාරය තුලින් පැන නැගෙච්ච ජාතිකත්ව හඬ නිසා 1915 අමද්දප ව්‍යාපාරය මර්ධනය කරා කියලා අපි කිව්වනේ. ඊට පස්සේ මේ ආගමික පුරුදු ව්‍යාපාරයේ කටයුතු සෑහෙන තරම් දුරට අඩපණ වෙලා ගියා. ඊට පස්සේ අදහසක් පහළ වුණා මේ ඒ කාලේ පුවත්පත් විසිනුත් මේ අදහස මතු කරලා තියෙනවා මේ ආගමික මේ සංස්කෘතික බලවේගයි මේ බටහිර උගත් බලවේගයි දෙක එකට කටයුතු කළා ගමනක් ගිය හින්දා තමයි මේ මර්ධනයේ ලකුණු කියලා. ඒ නිසා දේශපාලන උද්ඝෝෂණ වෙනම ගෙනියන්න ඕනේ කියන හැඟීමක් ඇති වුණා. පත්තරවල ඒ කාලේ ලියලා තියෙන 1915 ඉඳන් 17 වෙනකම් මම පත්තර බලලා තියෙනවා ලේඛනාගාරයෙන්. ඒතකොට ඒවැ ලියලා තියෙනවා ඒ අදහස. ඒ නිසා එයින් පස්සේ ඇත්ත වශයෙන්ම 1915න් පස්සේ අර ඉංග්‍රීසිගත මධ්‍යම පන්තියටත් ඒගොල්ලෝ ඉංග්‍රීසි අධිරාජ්‍යවාදය ගැන තියලා තිබිච්ච බලාපොරොත්තු බිඳ වැටුණා. ඒ කියන්නේ ඒගොල්ලෝ හිතන් හිටියා මේ ඉංග්‍රීසිකාරින්ට අපි කෙලින්ම අපි අර ගැමි ව්‍යවහාරයෙන් කියන සුද්දන්ට අපේ ලංකාවේ මිනිස්සු පෘතුගීසිකාරයට කිව්වේ පරංගිය කියලා, ලන්දේසිකාරයා ලන්සියා කිව්වා, ඉංග්‍රීසිකාරයා සුද්දා කිව්වා. ඒතකොට සුද්දන්ට සුද්දන් කෙරෙහි ඕම් බලාපොරොත්තු හිතාගෙන හිටියා යම් දෙයක් තර්කානුකූලව කිව්වොත් පිළිගන්න පුළුවන් විදිහට කිව්වොත් ඒකට පෙස්සමක් ඉදිරිපත් කරලා සාධාරණ ඉල්ලීම් මේ ඉංග්‍රීසියෙන් සලකා බලනවා කියලා. නමුත් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ගැන ඒගොල්ලෝ ඉදිරිපත් කරපු සාධාරණ ඉල්ලීම් සලකා බැලුවෙත් නැහැ. අනිත් එක 1915 මර්ධනයෙන් තේරුණා ඒගොල්ලන්ටම මර්ධන ඉලක්ක වෙච්ච හින්දා තේරුණා අපි ඒගොල්ලෝ හිතන තරම් මේ ඉංග්‍රීසි ආණ්ඩුව සාධාරණ නැහැ කියලා. ඒ නිසා ඉක්මනට කිසියම් දේශපාලන බලයක් ලාංකිකව අතර ගැනීමේ අවශ්‍යතාවය තිබුණා. ඒ නිසා ඒගොල්ලෝ දේශපාලන උද්ඝෝෂණ ව්‍යාපාරය ඉස්සරහට අරගෙන 1917 ලංකා ප්‍රතිසංස්කරණ සංගමය 1919 ලංකා ජාතික සංගමය පිහිටුවා ගනිමින් ඒ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ උද්ඝෝෂණ ව්‍යාපාරය ඉස්සරහට ගෙනිච්චා. ඒක ඒගොල්ලෝ නම් කරේ constitutional agitation කියලා. ඒ කියන්නේ ව්‍යවස්ථානුකූල උද්ඝෝෂණය. ඒ ව්‍යවස්ථානුකූල උද්ඝෝෂණයේ ස්වරූපය වුණේ පෙස්සන් ලිවීම, එංගලන්තයට නියෝජිත යැවීම, ව්‍යවස්ථාදායක සභාව යෝජනා සම්මත කිරීම, සාකච්ඡා පැවැත්වීම, ඒ වගේ බලපෑම් කිරීම තමයි වුණේ. ඒකට මේ මහ ජනතාව සම්බන්ධ කර ගැනීම අවශ්‍යතාවයක් තිබුණේ නැහැ ඒගොල්ලන්ට. ඉන්දියාවේ නිදහස් ව්‍යාපාරයට හාත්පසින් වෙනස් ස්වරූපයකට තමයි අපේ නිදහස් ව්‍යාපාරය ගියේ. එතකොට එක සැරයක් ඩී.එස්. සේනානායක මහත්තයාගෙන් අහලා තියෙනවා ඇයි අපි ඉන්දියාව වගේ මේ නිදහස් සටනක් ගෙනියන්නේ නැත්තේ කියලා. ප්‍රශ්නේ අහලා තියෙනවා. ඒ වෙලාවේ සේනානායක මහත්තයා ගත්කටම කිව්වලු ඉන්දියාවේ වගේ නිදහස් සටනක් අපිට ගෙනියන්නේ නැත්තේ අපිට ලංකාවේ හැංගෙන්න තැන් නැති හින්දායි කියලා. හරි. ඉන්දියාව විශාල රටක්. ඉන්දියාවේ නායකයන් එක සැරේ මර්ධනය කරන්න බෑ ඉංග්‍රීසීන්ට. ඒ නිසා ඒ වගේ රටකට ඒ වගේ ව්‍යාපාරයක් හොඳයි. ලංකාව පුංචි රටක්. කොහොමද දැන් පාරවල් යාකලා දිස්ත්‍රික්ක යාකලා මාර්ග පද්ධතියක් හදලා තිනවා. ඒ නිසා අපි රටේ මර්ධනයක් ක්‍රියාත්මක කළොත් මේ සටන නායකත්වයෙන් දෙන නායකින් හැංගෙන්න තැනක් නැහැ කිව්වා. ඇත්ත වශයෙන් මේ කතාවේ ලොකු අර්ථයක් තියෙනවා. මොකද 1935 ලංකා සම සමාජ පක්ෂ නායකයෝ පක්ෂ තහනම් කරාම ලංකාවේ හැංගිලා ඉඳලා බේරුණේ ඉන්දියාවට ගිහිල්ලා. ඊට පස්සේ අපි දන්නවා සමහර තහනම් කරපු දේශපාලන පක්ෂවල නායකයෝ ලංකාවේම හැංගිලා ඉන්න ගිහිල්ලා අවසානයේ ඒගොල්ලන් විනාශ වෙලා ගියා. ඉතින් ඒ හින්දා මේ සේනානායකගේ කතාව කොයිතරම් මේ නෑ මේක විහිළුවක් නෙමෙයි අතන අනාගත නෙමෙයි යා කියපු එක. ඒ නිසා ඒගොල්ලෝ සේනානායක ඇතුළු ඒ ජාතික සංගමයේ නායකයෝ ඊ පස්සේ රාජ්‍යමන් සභාවේ ඇමති මණ්ඩලය හැමතිස්සෙම ඒ අයට කරන්න පුළුවන් ව්‍යවස්ථාදායකය තුලින් මන්ත්‍රණ සභාව තුලින් කරන්න පුළුවන් බලපෑම් කරමින් තමයි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ටිකින් ටික දිනා ගනිමින් දැන් 1910 ප්‍රතිසංස්කරණයක් 20 ප්‍රතිසංස්කරණයක් 24 ප්‍රතිසංස්කරණයක් 31 ප්‍රතිසංස්කරණයක් එතන ඉඳන් තමයි ඉස්සරහට යන්නේ. යන ප්‍රතිපත්තියක් ඒගොල්ලෝ ක්‍රියාත්මක කළේ. ඒ නිසා ඒකට අර වගේ සටන් අවශ්‍ය වුණේ නැහැ. අනිත් එක අද විදිහට කිව්වොත් අර සටන කියන්නේ අද අපේ නූතන ලෝකයේ තුල අර ආයුධ සන්නද්ධවම අරගෙන ගෙනෙන එක නෙවෙයි සාමාන්‍යයෙන් සටන කියන්නේ නේද? වෘත්තීය සමිති සටන් කියනවා, ශිෂ්‍ය සටන් කියනවා නේද? ඒ සටන් කරන එක එක මාධ්‍ය තියෙනවා. ආයුධ අතට අරගෙනම කරන නොකරත්
යම්කිසි අරමුණක් දිනා ගැනීම වෙනුවෙන් මේ මහජනතාවත් යොදාගෙන හෝ වෙනත් ක්‍රියාමාර්ග වලින් අරමුණ දිනා ගැනීම වෙනුවෙන් ක්‍රියාකාරී වෙනවා නම් ඒකට අද සටන කියන එක ව්‍යවහාර වෙනවනේ. ඒ නිසා අර ඒ විදිහම සටනක් නොකරට නිදහස දිනා ගැනීම වෙනුවෙන් දේශපාලන බලතල ලාංකිකයන් ලබා ගැනීම වෙනුවෙන් සැලකිය යුතු කාර්යභාරයක් ලාංකිකව අරන් ගියා. ඒ නිසා තමයි අත් වශයෙන් 1948 මේ දේශපාලන බලය ලාංකිකයන් ලැබුණේ. සංජීවපති මහත්මයා දැන් ලංකා ජාතික සංගමය සහ එවැනි අපි විසින් ගොඩනගාගෙන සංවිධාන මේවා ඉතාම සාර්ථකව මේ රටේ ක්‍රියාත්මක වුණාද නැත්නම් අපිට තොරතුරු තියෙනවානේ මේ සංගම් වල පවා ભેද භින්නතා ඇති වුණා ඒ අදාළ අරමුණු වලට ළඟා වෙන්න බැරි වුණා කියලා. ඔය ඇත්තටම දැන් අපි දන්නවා ඊට කලින් ප්‍රාදේශීය වශයෙන් මුලදීම සංගම් ගණනාවක් බිහි වෙනවා. උඩරට වැඩිකරුවන්ගේ සංගමය, හලාවත සංගමය, පහතරට වැඩිකරුවන්ගේ සංගමය ඔය විදිහට අර මෙතුමා කිව්වා වගේ ව්‍යවස්ථාදායක ප්‍රතිසංස්කරණ ඉල්ලගෙන ආවේ මිනිස්සු පෙස්සන් ඉදිරිපත් කරමින් ඒවැ මහජනය එකතු වෙලා යෝජනා සම්මත කරමින් ඇවිල්ලා තමයි අන්තිමට මේ ලංකා සංගමයේ පිහිටෝගෙන ඒකේ ඇතුළෙත් හිටිය ඇතරම විවිධ කණ්ඩායම් හිටියා. බණ්ඩාරනායක මහත්තයා හිටියා, සඩී.බී. ජයතිලක මහත්තයා හිටියා, ඩී.එස්. සේනානායක මහත්තයා හිටියා, එෆ්.ආර්. සේනානායක ඔය වගේ විවිධ අදහස් දරණය හිටියා. ඒගොල්ලන්ගෙත් ඇතැම් යම් පුජ්‍යලයෝන්ගේ දේශපාලන වශයෙන් සමහරු ප්‍රජාතන්ත්‍රවාදී, සමහරු ලිබරල්වාදී, සමහරු සමාජවාදයට බර අය හිටියා, දේශීයත්වයට බර අය හිටියා. ඔය විදිහට ඇවිල්ලා මේ හැම දෙනාටම 1931 වෙනකොට රාජ්‍ය මන්ත්‍රණ සභාව තුලට විශාල නියෝජනයක් ඇති කරන්න පුළුවන්කම තිබුණා. ඒ තුලදිත් එතන ඉඳලා 48ට වෙනකොට පැහැදිලිව ඒගොල්ලෝ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ඉල්ලගෙන ගියාට එතනත් පොඩි එකිනෙකා අතර මට නම් පේන්නේ තරංගයක් තිබුණා කියන එක. මොකද හේතුව කවුද අගමැති වෙන්නේ? කවුද කොයි පක්ෂයටද මේක දෙන්නේ? ඒකතර කලින් අතේ ඔබතුමා කිව්වේ අපි පස්සේ කතා කරමු බලයට ආවේ බලයට එන්න ඕනයිද කියලා කිව්ව ඒ කතාව. ඔව් මට හිතෙනවා මොකද අර ප්‍රවීණ මාධ්‍යවේදී ගුණදාස ලියනගේ මෙතුමා ලියලා තියෙනවා අපේ ඉතිහාසය ගත්තහම අපි මහාමාන්‍ය ඩී.එස්. සේනානායක ප්‍රථම අග්‍රාමාත්‍යතුමා එතුමා එංගලන්තයට සපත්තු විදාගෙන ලියුමක් ගෙනිච්චා, මෙහෙම කරා, නිදහස ගැන සාකච්ඡා කළා, විශාල දේවල් කතා කරලා තියෙනවා. නමුත් මේ ගුණදාස ලියනගේ මෙතුමා ලියනවා ඇත්තටම ඉතිහාසයේ අගමැතිවරයා ප්‍රථම අගමැතිවරයා වෙන්න තිබුණේ එතුමා නෙමෙයි, සර් ඩී.බී. ජයතිලක මහත්තයයි කියලා. කරුණු කාරණා සලකලා බලනකොට එතුමා පත්වීමක් කරගෙන ඉන්දියාවට යනවා නේද? නෑ ඒක තමයි මම කියන්න හදන්නේ. කරුණු කාරණා සලකලා බලනකොට ඇත්තටම ඩී.එස්. සේනානායක මහතාට වඩා විශාල අධ්‍යාපන සුසුකම් ප්‍රමාණිකුත් එතුමාට තිබුණා. සිංහල භාෂාවද, ඉතිහාසයද, ඊගාවට ඉංග්‍රීසි භාෂාවද, බ්‍රිතාන්‍ය රජිනගෙන් පවා එතුමාට නම්බුනාමයක් ලැබිලා තිබුණා ඒ වෙනකොට. එතකොට එහෙම හිටපු පුජ්‍යලයා සර් ජෝන් කොතලාවල මැතිතුමා විසින් දෙවන ලෝක යුද්ධ සමයේ හේතු කොටගෙන කියලා කියන්නේ ඒක හේතුවක් කරගෙන එතුමාම යෝජනා කරනවා ජාතික මේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී ඉන්දියාව කියන්නේ අපේ අසල්වැසි රට. දැන් යුද්ධයේ කාලය නිසා අපිට ඉන්දියාවත් එක්ක තියෙන්න ඕනේ ඇත්තටම හොඳ සම්බන්ධතා ඇති කරගන්න ඕනේ. ඒකට හොඳ තානාපතිවරයෙක් හරින්න ඕන. ඒකට සුදුසුම පුජ්‍යලයා තමයි මෙන්න මෙයා කියලා මෙතුමාගේ නම යෝජනා කරනවා. ඉතින් ගුණදාස ලියනගේ මෙතුමත් කියනවා එතුමාට බොහොම හොඳ හැකියාවක් තිබුණා, හොඳ හදවතක් තිබුණා. ඒක නිසා එතුමා ඉන්දියාවට ගියා. හැබැයි එතුමා ආපහු එන අතරතුර ගුවන් යානයේදීම මේ හදවත් රෝගීන් හදවත පැල්ලා මිය ගියා මේ කරපු තත්ත්වයට කියලා. ඉතින් ඒක සම්පූර්ණ පිළිගත්තේ නැතත් යම් ආකාරයකට අපිට ඒවා විග්‍රහ කරලා බලනකොට අපිට පේනවා එතනත් ඇතුලේ පොඩි පොඩි බලහුවමාරු යන්තම් දුරකට තිබුණා. මම හිතන්නේ මෙතුමා කන්නංගර සර් කිව්වා වගේ අපේ මේ සමහර විට ඇතැම් විට හැංගෙන්න තැනක් නැහැ කියලා අර අහපු ප්‍රශ්නෙට දීපු උත්තරෙත් ඒක මොනතරම් දුරට ගැලපෙනවද කියන එකත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තට මේක හැංගෙන්න තැනක් නැති නිසාද එහෙම නැත්නම් බලය හුවමාරු කර ගැනීමේදී ඇතිවන පොඩි සාකච්ඡාමය වශයෙන් තිබුච්ච තත්ත්වයක්ද කියන එක. ඒ වගේ තත්ත්වයක් යටතේ සම්පූර්ණ ගහලා එලවන්න ඕනේ. මෙන්න මේ ටික දෙන්න, මේ ටික ක්‍රියාත්මක කරගන්න. එහෙම කියලා එකඟතාවයකට එන්නත් ඇති සමහර විට. මොකද නිදහසෙන් පස්සෙත් ඇතිවෙච්ච සාදයකදී සම්පූර්ණ ජාතික ඇඳුම ඇඳලා යන්නේ ඩී.එස්. මේ කවුද මේ බණ්ඩාරනායක මහත්තයත් එතකොට CWW කන්නංගර මහත්තයත් විතරයි. හරි. එතකොට සම්පූර්ණ යුරෝපීය ඇඳුම ඇඳලා තොප්පි දාලා දිග කෝට් ඇඳලා තමයි අපේ ඩී.එස්. සේනානායක මහත්මයා එහෙම ගමන් කරන්නේ. ඉතින් මේ ප්‍රභූ පන්තිය ඔවුන් යම් ආකාරයකින් හිතන්නේ නැති මේගොල්ලොත් එක්ක ගනුදෙනු කරන්න ඕනේ මේ ආකාරයට කියලා. ඉතින් සමහර විට ඒ වගේ තත්ත්වයකුත් තිබුණා. ඔව් කොහොමද අර මේ ඩී.එස්. සේනානායක මහත්තයා හැංගෙන්න තැනක් නැහැ කිව්වේ
කිව්වේ ඒකෙන් අර්ථවත් වෙන්න එතුමා මේ අර ඉන්දියාව වගේ සටනට එයි කියන එක අපිට අපේක්ෂා කරන්න බෑ. එතුමාගේ පසුබිම බැලුවාම එතුමා ඉංග්‍රීසියෙන් සමග සහයෝගයෙන් කටයුතු කිරීම තමයි එතුමාගේ ප්‍රතිපත්තිය උනේ. තව එක කාරණයක් මට පැහැදිලි කරන්න ඕන අර මෙතුමා ජාතික සංගමය ගැන සඳහන් කරපු කියන පොඩි ඌණපූර්ණයක් වශයෙන් ජාතික සංගමය ඇත්ත වශයෙන්ම නිර්මාණ ශිල්පියා වුණේ පොන්නම්මල මරුණාචලම් මහත්තයා. 1915න් පස්සේ 1922 විතර වෙනකන් ලංකාවේ දේශපාලන උද්ඝෝෂණ ව්‍යාපාරයේ කැපී පේනම චරිතය පොන්නම්මල මරුණාචලම්. දිගටම 1917 ලංකා ප්‍රතිසංස්කරණ සංගමයේ සභාපති ඊට පස්සේ ජාතික සංගමයේ පිටවන්න කලින් ප්‍රතිසංස්කරණ සම්මේලන දෙකක් ඇඳගුවා. දෙකේම සභාපති වුණේ අරුණාචලම්. ඉතින් අරුණාචලම් පළවෙනි ලංකා ජාතික සංගමයේ සභාපති වර්ෂයෙන් සභාපතිගේ රැස්වීම අමතර දීර්ඝ කතාවක් කරලා තියෙනවා 1919 මේ ජාතික සංගමයේ පිටු වෙලාවේදී. ඒ වෙලාවේදී කරණීයමෙන්ද සූත්‍රයේ එක පාඩේ එක ගාථාවක කොටසකින් තමයි මේ කතාව එතුමා අවසන් කළේ. සුඛිනෝවා කේමිනෝ හොන්තු සබ්බේ තත්තා භවන්තුති තත්තා කියලා ඉවරලා ඒ ගාථාවෙන් තමයි එතුමා අවසන් කරේ. ඒකෙන් අදහස් කරන්නේ මේ අදහස් කළේ සියලු සත්‍යෝ මේ කායික වශයෙන් සූපත් වෙත්තා මානසික වශයෙන් සූපත් වෙත්තා බය නැති වෙත්තා කියන ප්‍රාර්ථනාව තමයි කරේ මේ ජාතික සංගම පිටුල අපි ජාතික ව්‍යාපාරය දැන් පටන් ගත්තා කියලා. නමුත් නිදහසෙන් පස්සෙත් ඒ தත්ත්වය උදා වුණාද කියන එක එතුමාගේ අපේක්ෂාව අද වෙනකන් ඉෂ්ට වුණාද කියන එක තමයි ගැටලුව වෙන්නේ. ඊට පස්සේ ජාතික සංගමයේ මෙහෙම පිටුව ගත්තාම මේ ඒකේ ජාතික සංගමයේ ભેද බින්න කිරීමේ විශාල ව්‍යාපාරයක් මැනින් ආණ්ඩුකාරය ගෙනිච්චා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට ලාංකික දෙමළ ජනතාව ජාතික සංගමයෙන් 1921 දී අයින් වුණා. ඊට පස්සේ උඩ රැටියෝ 1925 දී අයින් වුණා. ඒ අයින් වීමත් එක්ක යාපන සංගමය හා දකුණේ දේශපාලඥයෝ අතර යම් ගැටුමක් ඇති වුණා. ඒක තමයි අත් වශයෙන් පහු කාලේ දෙමළ දේශපාලඥයා සිංහල දේශපාලඥයෝ අතර මේ දේශපාලන ගැටුමකට මතවාදී ගැටුමකට තුඩු දුන්න කාරණයක් හැටියට වර්ධනය වුණේ. දැන් මේ ජාතික ව්‍යාපාරය මෙහෙම යන අතරතුරම මං ආසයි අපේ මැතිනියගෙනුත් එකම අපේ ශ්‍රීමන්ත මහත්මයාගෙන් දැනන වාමාංශික ව්‍යාපාරය කොහොමද ලංකාවේ? වාමාංශික ව්‍යාපාරය ඉන්නේ 1935. දැන් මම ඉතින් මට පොඩි කාරණයක් කියන්න ඕන. දැන් මේ අපි කතා කරපු මුළු කාලෙන් දැන් ඔබතුමා ඉස්සෙල්ලා ඇහුවානේ මේ ජාතික පුනරුද්ධ ව්‍යාපාරයක් ඇති වෙලා තියෙද්දී ඒක යටපත් වෙලා කොහොමද මේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ උද්ඝෝෂණ ව්‍යාපාරය මතුනේ කියලා. ඒකට ප්‍රධානම හේතුව තමයි මේ ජාතික පුනරුද්ධ ව්‍යාපාරය ප්‍රධාන වශයෙන් ඇති වුණේ සිංහල භාෂා උගතුන්ගෙන්. ඒ කියන්නේ සිංහල භාෂා දෙමළ භාෂා උගතුන් සහ සිංහල භාෂා උගතුන්ගෙන්. එතකොට මේ සිංහල භාෂා උගතුන්ගෙන් ඉදිරියට යනකොට 1910 වෙනකොට දැන් ඉංග්‍රීසි අධ්‍යාපනය වැඩි දියුණු වෙලා පෙරමුණට එන ඉංග්‍රීසි උගතුන් පෙරමුණට එන තත්ත්වයක් තිබුණා. ඒකට ඒ නිසා 1910 ප්‍රතිසංස්කරණයක් ඉදිරිපත් වෙනවා. ඒ 1910 ප්‍රතිසංස්කරණය ඉදිරිපත් වෙන්නේ ප්‍රධාන වශයෙන් මේ මධ්‍යම පන්තික ඉංග්‍රීසි උගතුන්ගෙන් ඇති. ඒකට හෙමින් සැරේ අර සිංහල භාෂා උගතුන් නොසලකා හැරෙනවා. ඇත්තටම ඒ කාලේ 1920 විතර වෙන කාලේ ওই ව්‍යාපාරය යනකොට අර ඒ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ උද්ඝෝෂණ ව්‍යාපාරයත් එක්කලා දැන් මේක අපි මේක කියන්නම ඕන දැනගන්නම ඕනේ. ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ උද්ඝෝෂණ ව්‍යාපාරයක පැත්තකින් යනකොට මේ සිංහල භාෂා උගතුන්ගේ විශේෂයෙන් දුප්පත් ජනතාවට ඒ වගේම කාන්තාවන්ට යම් කිසි අයිතිවාසිකමක් මේ රටේ මේක ඉඩ ලබා දෙන්න ඕන කියලා වැඩ කටයුතු කරපු නායකයෙක් හිටියා. එයා තමයි එෆ්.ආර්. සේනානායක මහත්තයා. එෆ්.ආර්. සේනානායක මහත්තයා හැම වෙලේම හිටියේ මේ සාමාන්‍ය සිංහල උගත් පොදු ජනතාවගේ පැත්තේ. නමුත් අකාලේ එතුමා 1925 හරි 26 ජනවාරි 1 වෙනිදා ජනවාරි මාසේ ඉන්දියාවේ වන්දනාව ගිහින් ඉන්න වෙලාවක මිය ගියා. ඒ නිසා ඒ තිබුණු උත්සාහය ඊට පස්සේ කාටවත් නැතුව ගියා. ඒ නිසා එයින් ඉදිරියට යන්නේ ওই කාලේ සිස්සෙම ඉදිරියට යන්නේ අර සිංහල සාමාන්‍ය සිංහල උගත් සාමාන්‍ය පොදු ජනතාව පැත්තකට තල්ලු වෙලා ඉංග්‍රීසි උගත් මධ්‍යම පන්තිය තමයි ওই කාලේ ඉදිරියට යන්නේ. ඒකට ඒ අනුව මේ විශේෂයෙන් 1920 ගණන් වෙනකොට වාමාංශික ව්‍යාපාරය කියලා කම්කරුවොත් එක්ක එකතු වෙච්චි ඊයේ ගුණසිංහ මහත්මයා එනවා. ඒකට ඒ ඊයේ ගුණසිංහ මහත්මයාත් එක්ක කවුරුත් එච්චර වැඩි සංවිධානයක් ගොඩනැගුණේ නැහැ. නමුත් 1935 වෙනකොට
ලංකා සම සමාජය පක්ෂය පිහිටුවා ගන්නවා. ලංකා සම සමාජ පක්ෂය කියන්නේ එංගලන්තයට ගිහිල්ලා වාමාංශික ව්‍යාපාරය පිළිබඳ වාම දේශපාලන ඉගෙනගෙන ආපු අය. ආචාර්ය එන්.එම්. පෙරේරා, ආචාර්ය කොලින් සිල්වා, එස්.ඒ. වික්‍රමසිංහ, වෛද්‍ය ડોક્ટર එස්.ඒ. වික්‍රමසිංහ මහත්තයා සහ පිලිප් ගුණවර්ධන මහත්තයා. ඒකට මේ කට්ටිය 1935 වාමාංශික ව්‍යාපාරය පටන් ගත්තට සම සමාජ පක්ෂය පිහිටුවා ගත්තට මොකද 1942 43 වෙනකොට මේ ඔක්කොම එක ඒකෙන් කැඩලා ගිහිල්ලා වෙන වෙන පක්ෂ ඇති කරගත්තා. පිලිප් ගුණවර්ධන මහත්තයා විප්ලවකාරී සම සමාජ පක්ෂය පිහිටුවා ගත්තා. එස්.ඒ. වික්‍රමසිංහ මහත්තයා කොමියුනිස්ට් පක්ෂය පිහිටුවා ගත්තා. ආචාර්ය එන්.එම්. පෙරේරා මහත්තයා විතරක් සම සමාජ පක්ෂයේ ඉතුරු වුණා. කොලින් සිල්වා මහත්තයා තව පක්ෂයක් පිහිටුවා ගත්තා. එතකොට ඒක නිසා මේ වාමාංශික ව්‍යාපාරයට එච්චර ඉදිරියට යන්න වාමාංශික ව්‍යාපාරයට එතන ශක්තියක් දක්වන්න පුළුවන්කමක් තිබුණේ නැහැ මේ කාලය ඇතුළත මේගොල්ලන්ගේ මේ බෙදීම හින්දා. ඒගොල්ලෝ බෙදුනේ න්‍යායානුකූලව. කියන්නේ එක එකනා අගය කරපු න්‍යායන් අනුව තමයි බෙදුනේ. නමුත් ඔය නිදහස් රටාව ව්‍යාපාරයේදී පස්සේ තව ටිකක් ඉස්සරහට යනකොට මේ කට්ටිය බණ්ඩාරනායක මහත්තයා හැම එකතු වෙලා ශක්තිමත් වෙනවා. නමුත් ওই කාලේදී ඒ අයගේ බෙදීම නිසා ඒ කට්ටියට එච්චර මේකට සහයෝගයක් එහෙම නැත්නම් මේක ඉදිරියට ගෙනියන්න බලවේගයක් වශයෙන් ඉදිරියට ගෙනියන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. හැබැයි සම සමාජ පක්ෂයේ පිටුවා ගැනීමේදී මම ඔබතුමියට මතක ඇති අර එක අරමුණ ප්‍රධාන අරමුණක් වුණා ලංකාවේ ස්වාධීනත්වය දිනා ගැනීම. ඒක දේශපාලන පක්ෂ වුණා. පක්ෂේ ඒගොල්ලන්ගේ අරමුණත් එක්ක ඒක හොඳ ලස්සනට බැඳිලා තියෙනවා. මොකද ලංකා සම සමාජ පක්ෂයේ අරමුණේ ලංකාවේ සමාජවාදී සමාජය නිර්මාණය කිරීම. ඒතර සමාජවාදී සමාජය නිර්මාණය කිරීමට යාමේදී ඒගොල්ලන් කිව්වා ඒගොල්ලන්ට ලංකාවේ ඉන්න ධනපති පන්තියත් එක්ක ගැටෙන්න සිද්ධ වෙනවා. ධනපති පන්තිය පරාජය කරන්න සිද්ධ වෙනවා. එතකොට ලංකාවේ හිටි ධනපති පන්තිය අතර වඩාත් ඉදිරියෙම සිටියේ මේ අධිරාජ්‍යවාදී ධනපති පන්තිය තමයි හිටියේ දේශීය ධනපති පන්තියට ඉස්සරහින්. ඒතකොට අධිරාජ්‍ය ධනවාදී ධනපති පන්තිය කිව්වේ ඉංග්‍රීසි යටත් විජිතවාදීයේ නිලධාරි පන්තිය. ඒතකොට මේ යටත් විජිතවාදී නිලධාරීන්ට යටත් විජිතවාදයට එරෙහිව ගෙනියන එක අනිවාර්යෙන් සටන නිදහස් සටනක් වෙනවා කියලා ඒගොල්ලෝ විග්‍රහ කරලා පෙන්නනවා. ඒ නිසා සම සමාජයේ මූලික අරමුණක් වුණා ලංකාවේ ස්වාධීනත්වය දිනා ගැනීම. ඒ සඳහා සූර්යමල් ව්‍යාපාරෙත් ඒගොල්ලෝ එතනට සම්බන්ධ කරේ ඒකයි. ඔය ලංකාවේ වාමාංශික ව්‍යාපාරය ඇයි අසාර්ථක වෙන්න හේතු උනේ? පළවෙනි කාරණේ ඔයගොල්ලෝගේ දෘෂ්ටිමය පදනම. ඒක භෞතිකවාදී. ඒක උච්ඡේදවාදී. අනිත් පැත්තෙන් බුදුහාමුදුරුවෝ ප්‍රජාතන්ත්‍රවාදියෙක් නෙවෙයි. බුදුහාමුදුරුවෝ සමාජවාද ජනප්‍රිය වෙනකොට මිනිස්සු කියන්න පටන් ගත්තා බුදුහාමුදුරුවෝ සමාජවාදියෙක් කියලා. සමාජවාදියෙක් වෙනකොට බුදුහාමුදුරුවෝ භෞතිකවාදී ප්‍රතික්ෂේප කරපු දාර්ශනිකයෙක්, චින්තකයෙක්, ආගමික ශාස්ත්‍රවරයෙක්. සමාජවාදය ගොඩනගන්නේ භෞතිකවාදයට පදනම් කරගෙන. ඉතින් දාර්ශනික වශයෙන් ගත්තම උච්ඡේදවාදී පදනමක පිටලා එන දේශපාලන ගමනට බුදුහාමුදුරුවෝ එකද? බුදුහාමුදුරුවෝ මහා සම්මතවාදියෙක් දේශපාලන වශයෙන්. මහා සම්මතවාදය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නෙවෙයි. ඒක ප්‍රජාතන්ත්‍රවාදයේ අර්ථකථනය කරන්නේ මැකොයිල්ලගේ සම්ප්‍රදාය අය. ඒතකොට ඒක ප්‍රජාතන්ත්‍රවාදය නෙවෙයි. දැන් එහෙමනම් එංගලන්ත මහරජින් තෝරන්නේ ඇයි ඡන්දයක්වත් තියන්නේ නැත්තේ? එංගලන්ත මහරජු තෝරන්න ඡන්ද බලය පාවිච්චි ගන්න බෑ. එංගලන්ත මහරජු තෝරන්නේ දන්න බලේ පරම්පරාව උරුමෙන් ඒක තෝරන්නේ. එහෙම ගියා නම් ඔය ඉන්න රජ පරම්පරාව ඔක එංගලන්ත රජ පරම්පරාව නෙවෙයිනේ. ඔය වෙන කොහෙන්ද ආපු රජ පරම්පරාවක් නෙවෙයි තාම එංගලන්තේ තියාගෙන ඉන්නේ. ඕක පරාද වෙලා යනවා. එහෙම නැති තමන්ට ආදර්ශයක් දෙන්න බැරි නායකයෝ අපිට කියනවා නම් උඹලා ප්‍රජාතන්ත්‍රවාදී වෙලා කියලා. එහෙම වුණ ගමන් අපි වෙන්නේ මොකද? අපි යටත්වීමවාදී වෙන එකනේ. ඒ ප්‍රශ්නේමද වාමාංශික ව්‍යාපාරයට සිද්ධ වාමාංශික ව්‍යාපාරයට තුනේ ඒකමයි. වාමාංශික ව්‍යාපාරයට යම් හාමුදුරුවෝ කියපු නමක් එකතු වුණා. උඩකන්ද ධර්මංගර හාමුදුරුවෝ බද්දේක මේ බඹන සිරිදීවල හාමුදුරුවෝ බද්දේක විමලවන්ත හාමුදුරුවෝ මේගොල්ලෝ එකතු වුණා. බද්දේක විමලවන්ත හාමුදුරුවන්ගේ සංස්කෘතික ඉතිහාසය හෝ සංස්කෘතික අපේ සංස්කෘතික ලියපු පොතේ ඩාවින්ගේ පරිණාමවාදය උච්ච විදියට වර්ණනා කරලා තියෙනවා. ඩාවින්ගේ පරිණාමවාදය ආවේ කොහෙන්ද? බිෂොප් විලියම් පාලේ ඩාවින්ට මඟ පෙන්වුවේ මේ පරීක්ෂණ සඳහා යන්න. ඒ විලියම් පාලේ බිෂොප්තුමාගේම තර්ක ගෙනල්ලා තමයි මේ ඔරුගොඩ අත්වාදයේදී මොහොතේ ජනානන්ද හාමුදුරුවෝ තර්ක කරලා ගිහලා සම්පූර්ණයෙන් පරාජයටපත් කරේ. ජනානන්ද හාමුදුරුවෝ තර්ක විතරක ඔක්කොම ටික පරාජයටපත් කළා. ඒ නිසා මේ බටහිර උපන් සංකල්ප එන්නේ ඔක්කොම බයිබල් චින්තනයේ යුදෙව් චින්තනයේ මත. යුදෙව් බයිබල් චින්තනයේ මත පදනම් වෙච්ච බටහිර චින්තනයෙන් අපේ රටේ තියෙන දාර්ශනික පදනම් තේරුම් කරන්න බෑ. තේරුම් ගන්නත් බෑ. අනමතක් ගෝයන්කෝ බිකවේ සංසාර උබ්බාකෝට්න පඤ්ඤායති කියන ප්‍රස්තුතේ තාම බැරි වුණා බටහිරට තේරුම් ගන්න. උන් ඒක අත්හැරලා දාලා ඔක්කොම කරන්නේ.
අගමුලන් නැති ලෝකයක් ගැන බටහිර චින්තනයක් තියෙනවා. නමුත් ඒ අගමුල නැති දේ අපේ විද්‍යාව. චතුප්පාද ඥාන දර්ශන විද්‍යාව ගැන අගමුල නැති විද්‍යාව. අගමුල නැති බව දැනගැනීමේ විද්‍යාව. ඒ විද්‍යාව තුළ නව අර්ථ, නව තේරුම්, නව දේවල් නැහැ. අපේ ඇඳගමෙන් යමක් කියන්න අවස්ථාවක් ඉදලා. මම කියන්න උත්සාහ කරේ ඇයි වාමාංශික ව්‍යාපාරයේ අසාර්ථකුනේ කියලා පුතුමා හිතන්නේ. ඒතර වාමාංශික ව්‍යාපාරයේ අසාර්ථකුනේ ඇත්තටම ඒ අය ප්‍රධාන වශයෙන්ම මාක්ස්වාදී න්‍යාය මතම පිහිටලා හිටියා. ඒකට ඒ අයට උත්සාහ කරේ නැහැ. එහෙම නැත්නම් ඒගොල්ලන්ට අවබෝධ කරගන්න බැරුණා ඒ මාක්ස්වාදී න්‍යාය ඒ විදිහටම අපේ රටේ ක්‍රියාත්මක කරන්න බෑ කියන එක. අපේ දේශීය ජනතාව එක්කත් ඒ ක්‍රමයේ බෑ. ඒ වගේම අධිරාජ්‍යවාදයට හුරු වෙලා ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාගෙන අධිරාජ්‍යවාදී ක්‍රමයට හැඩගැහුණු මධ්‍යම පන්තික ජනතාව එක්කත් ඒ ක්‍රමයේ ක්‍රියාත්මක කරන්න බෑ. අන්තිම අදහස දරපු දේශපාලන නායකයනුත් ඒ පන්තිය නියෝජනය කරපු අය නෙවෙයි. නෑ. ප්‍රධාන වශයෙන්ම ඇත්තටම මේ මෙතුමි කියන කතාව හරි. මොකද හේතුව දැන් අපේ විප්ලවයක් කරන්න නම් මහජනතාව අතරින් නැගී සිටින්න ඕනේ. හරිද? එතකොට දැන් අපේ රටේ එහෙම කවදාවත් ඔය ගහපු හැම මේ විප්ලව කරන්න ගිය හැම වෙලාවෙම අපි නිදහසින් පස්සෙත් අසාර්ථක වෙන්න හේතුව තමයි ඒගොල්ලන්ට මේ එහෙම පසුබිමක් මේ රට තුල හැදිලා තිබුණේ. අපේ මිනිස්සුන්ට ඕන තැනක ගිහිල්ලා වතුර ටික තියෙනවා, කොස් ගෙඩියක් කඩා ගන්න පුළුවන්, දෙල් ගෙඩියක් කඩා ගන්න පුළුවන් තත්ත්වයක් රටේ තියෙනවා. ආහාර හිඟයක් තිබුණේ නැහැ. රුසියාවේ 1905 වෙනකොට මිනිස්සුන්ට කන්න දෙයක් නැතිව විප්ලව කරන්න පටන් ගත්තා. එතනින් පටන් ගත්තා. එහෙම තත්ත්වයක් මේ රටේ තිබුණේ. අනිත් එක තමයි අර දෙවෙනි කාරණේ මේ මහජනතාව අතරින් විප්ලවය එන්න ඕන. ප්‍රංශ විප්ලවය ඇති වුණෙත් එහෙමයි, ඉංග්‍රීසි විප්ලවය ඇති වුණෙත් එහෙමයි, රුසියානු විප්ලවය ඇති වුණෙත් එහෙමයි. ඒවට නායකත්වය දෙන්න තමයි මාෝ සේතුන්ලා වගේ චීනෙත් එහෙමයි. නමුත් එහෙම තත්ත්වයක් තිබුණේ ලංකාවේ අර බටහිරට ගිහිල්ලා ඒ සමාජවාදයේ ඉගෙනගෙන ආපු අය මහජනයා අතරින් නැගී සිටපු අය නෙමෙයි. ඒකත් එක හේතුවක් මිනිසුන්ට ඒක ඔබන්නට හැදුවා. දැන් අදට වුණත් අපි ගත්තාම දැන් ඒ සමාජවාදී ක්‍රමයේ යටතේ තාත්තා පුතා තාත්තට කතා කරන්නේ සහෝදරයා කියලා. එහෙම කිව්වහම ගම්වල මිනිස්සු බලනවා මොකද්ද මේ ඇති වෙන තත්ත්වය කියලා. මේ සහෝදරයා ඔය සහෝදරයා එහෙමනේ කතා කරේ නේද? ඒක මේ මෑත කාලේ වුණත් දැන්ට තියෙන තත්ත්වය වුණා. එතකොට ඊළඟ දේ තමයි තවත් දෙයක් ඔක යටින් තිබුණා. මොකද රුසියාව සහෝදරයා කියන්නේ දැන් බ්‍රෝ කියලා කියන්නේ. දැන් බ්‍රෝ කියලා කියන්නේ. නෑ ඒක ඇත්තට එහෙම මං හිතන්නේ නෑ මේ වාමාංශිකයෝ සහෝදරයා කිව්වට ඒ පවුලේ තුල සහෝදරී කියලා මේ අයියලා මල්ලිලාට නම් කියනවා එහෙම අරෝම නැකන් කියාගත්තේ තාත්තලා පුතා. නෑ එහෙම නෙමෙයි මම කියන්නේ ව්‍යාපාරය තුලට ගියා. හරි එතකොට ඊළඟ තවත් දෙයක් තමයි ඇත්තටම තව නොපෙනෙන පැත්තකුත් තිබුණා. මොකද්ද? අධ්‍යයනය කරලා බලනකොට අපිට පේනවා දැන් රුසියානු ආධාර සමාජවාදී ව්‍යාප්ත කිරීම සඳහා යම් ප්‍රමාණයකට මේ පක්ෂ වලට ලැබුණා. හරිද? ඊළඟට මෙහෙන් යන කණ්ඩායම් වලට රුසියාවේදී ඉහළ පිළිගැනීමක් ලැබුණා. දැන් යම් සමාජවාදී පක්ෂයක ජෙනරල් සෙක්‍රටරි නැත්නම් මහලේකම් කිව්වහම එහෙ රතු පළස් දාලා පිළිගත්තේ. ඒගොල්ලන්ගේ නියෝජිතයෝ. එතකොට ඒ පක්ෂ වලට ආව යම්කිසි මුදල් ප්‍රමාණයක් මේ සමාජවාදී ව්‍යාප්ත කිරීම සඳහා. එතකොට ඒවා සම්බන්ධයෙන්ුත් ওই පක්ෂ ඉක්මනින්ම මුල් කාලේ යම් ආකාරයකට බෙදීමකට ලක් වෙන්න අන්න ඒකත් එක හේතුවක්. කොහොම වෙතත් මේ නිදහස දිනා ගැනීමේ නිදහස වඩාත් අර්ථවත් වෙන්නේ ඉන්න પરම්පරාවටත් වඩා ඊළඟ પરම්පරාවට. අපි හැමෝගෙම යුතුයකමක් තියෙනවා ඊළඟ પરම්පරාව වෙනුවෙන් නිදහස ආරක්ෂා කරලා දෙන්න. ඒ වෙනුවෙන් අපි දේශපාලන ආර්ථික සමාජ සංස්කෘතික ලොකු වගකීමක් ඉටු කරන්නට නියමිතයි. ඉටු කළ යුතුයි. එවැනි පරිසරයක තමයි එදත් අපි ජීවත් වුණේ අදත් අපි ජීවත් වෙන්නේ. වගකීමින් බැහැර වෙන්න ඒ ඉන්න પરම්පරාවට බෑ. අද අපි මේ වෙලාවේ තෝරගන්න විශේෂාංගයත් ඊට අනුබලයක් දෙන ඊට බල කරන විශේෂාංගයක් අපි තුන්හෙලේ ජනගී කල්ලියට නැවත වරක් මේ සභාවට ආරාධනා කරනවා. විශ්වයට උඩින් යන්නට සිහින බලාපන් තුනේ සීන
බලාපන් අපේ කම අරන්දෝතට මහා අභිමනින් පෙරටුව විශ්වට උඩින් යන්නට සිහින බලාපන් මුතුනේ සිහින බලාපන් හස්නම් පවුරෙන් ලෝක කැබැලිවලට නොබේදී ඥානය නිවහල් වී බියෙන් තොරව හිස කෙලින් තබාගෙන සිටිනට හැකි කොහිදෝ ඒ නිදහසේ ස්වර්ගරාජජට මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ නිදහසය පුරාතනයේ සිට නූතනයෙන් ඔබට මේ නිදහස අපිට ඉතාම වටිනවා. ඒ කිසිසේත්ම අවතක්සේරු නොකළ යුතුයි. ඒකට හේතුව තමයි අපි අවසානයේදී නිදහස ලබා ගන්න ඉංග්‍රීසියෙන් සමග ලියුම් ගනුදෙනුකින් වෙන්නට පුළුවන්. නොයසේනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳව කරපු බලපෑමකින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් කවර හෝ සාධකයක් නිසා වෙන්න පුළුවන්. නමුත් මේ නිදහස ලබා ගැනීමේ ක්‍රියාවලිය තුළ මේ රටේ මිනිස්සු හරි බරපතල කැපකිරීම කරලා තියෙනවා. ඒවා සටන් අරගල එතනින් එහාට ගියාම විවිධ පුනරුද්ධ ව්‍යාපාර දැනුම්වත් කිරීම ව්‍යාපාර මේ හරහා බොහෝ දෙනෙක් තමන්ගේ ජීවිතය නැති කරගෙන තියෙනවා. ඒ නිසා මේ සමස්තය තුල තමයි අපිට නිදහස කතා කරන්න වෙන්නේ. නිදහසේ අවසාන කාලවකවානුව තුල තිබුණු යම් හැසිරීමක් තියෙනවාද? එහෙම නැත්නම් ඒට තිබුණු බාහිර බලපෑමක් තියෙනවාද? එපමණක් නෙවෙයි මේ නිදහස කියන ක්‍රියාවලිය. දැන් මේ ඔක්කොමත් එක සාකච්ඡා කරලා අපි මේ වැඩසටහන් මාලාවක අවසාන අදියරේ ඉන්නේ. කියන්නේ අද නිදහස ලැබුණු දවසේයි අපි සම්මතයේ විශ්වාස කරන දවසේ තමයි මේ ගැන කතා කරන්නේ. දැන් මෙතනින් එහාට මේ ලබාගත් නිදහස් තවදුරටත් පවත්වාගෙන යන්න, වැඩි දියුණු කරගන්න, ඊට වටිනාකමක් දෙන්න අපි මොනවද කරන්න ඕනේ? අපිට තියෙන අභියෝග මොනවද? අපි සාකච්ඡාවේ අවසාන භාගය තුල නිදහස ඒ ඉතිහාසයේ මාතෘකාව අනාගතයට තල්ලු කරනවා. වර්තමානයේ හරහා. එතෙන් තමයි මේ ප්‍රවේශය. ශ්‍රී ප්‍රනාන්දු මහත්මයා දැන් මේ නිදහසට වැඩි වටිනාකමක් ලබා ගන්න මේ තියෙන නිදහස වැඩි කරගන්න නැතිනම් මේ නිදහස තවදුරටත් අපි නිදහස නැත්තම් ඒ නිදහස ලබා ගන්න අපි මොනවද කරන්න ඕන? ඔව් මම ඒක කියන්නේ ඒකයි මේ සමාජවාදය කියන දේ සෝෂලිසම් කියන ඉංග්‍රීසි වචනයට විදාස් දෙන්න මාත් ඇදුනේ පොදු ධන බල ශාස්ත්‍රය කියලා. එහෙම තමයි මොකද අශෝක ධර්ම චක්‍රය පොතේ තියෙන්නේ අර ඉංග්‍රීසි වචනේ වරහන් ඇතුලේ දාලා. ඒ 1915 එතකොට සෝවියට් විප්ලවය වෙලත් නැහැ. මේ රටේ වාමාංශිකෝ කියලා જાතියක් හිටියෙත් නැහැ. හිතේ තිබියදී පස්සේ විපේදා සිරිසේන මහත්තයා මේ එපා වෙනවා මේක එපාලා කොමියුනිස්ට් ප්‍රලාපය කියලා ගහන අන්තිම තුච්ච විදියට විවේචනය කරන සමාජවාදය කියන පැත්ත ගැන. මොකද එතුමා ඒ වෙනකොට ඒක තේරුම් ගත්තා ඒකේ තියෙන යථාර්ථය මොකක්ද කියලා. ඔය අද සමාජවාදය ගොඩනගමු හැම රටකම සමාජවාදය කඩාවැටෙන්න තිබුණු හේතු ගැන
පිදාසිරි දෙන මාත්‍ය කොමියුනිස්ට් කලාපය ලියනවා. ඉතින් මම මේ කියන්න ගියේ අපි ඉතිහාසය ඉගෙන ගන්නකොට සහ මේ වර්තමාන යුගයට එනකම් කොම අපිට මේ ඉංග්‍රීසි බටහිර අධ්‍යාපනය විසින් සකස් කරලා දීපු සිලබස් නැත්නම් චක්‍රලයක නිර්දේශ මත තමයි අපි ඔක්කොම කටපාඩම් කරන්න ඉගෙන ගන්න යන්නේ. ඒ නිසා තමයි මම වෙලාවකට කියන්නේ මම පෙරදෙන යුනිවර්සිටි හඳුන්වන්නේ මොන්ටිසෝරියක් කියලා. ඒ තරමටම ළමා අධ්‍යාපනයක් එතන තියෙන්නේ. නමුත් අපේ තිබුණ මහා විහාර අබේගිරි බුදු සම්ප්‍රදායෙ මොකද වුනේ? ඇයි එහෙම සම්ප්‍රදායක් තිබුණේ නැද්ද? චීනෙන් පායෙන්ලා ජපානයේ කුකායි හාමුදුරුවෝ මේ වගේ ඇවිල්ලා මේ හිටපු සමහර අය ඒතරටවල ගිහලා මහා දවන්ත බුද්ධිමය ව්‍යාපාරයක් කරන ආර්යදේව හාමුදුරුවෝ වැනි අය ලෝකෙට පැවරු සූර්යයන් 4 දෙනාගේ එක්කෙනෙක් තමයි ආර්යදේව හාමුදුරුවෝ. ආර්යදේව හාමුදුරුවෝ සිංහල හාමුදුරුවෝ නම. මහායානයේ විශ්වාස කරන්නේ ඒ තරම් ප්‍රබල නාගාර්ජුන හාමුදුරුවන්ට සමාන ප්‍රබල චින්තකයෙක් ඇවිල්ලා. එහෙව් අධ්‍යාපන රටාවක්, එහෙව් අධ්‍යාපන ක්‍රමයක්, එහෙව් ශිල්ප ශාස්ත්‍ර ක්‍රමයක් තිබුණ අපේ රට අද නිකන් මොකද්ද මේ යන ගමන මේ නිදහසක්ද මේක? මේ නිදහස නම් අපේ මහා විහාර අබේගිරි බුද්ධ සම්ප්‍රදාය ගොඩනකලා දිනු කරලා ගන්න තිබුණා මේ රටේ. කවුද පරීක්ෂණය කළේ? මොන දැන් හාමුදුරුවෝ ඉන්නවා, මහාචාර්ය හාමුදුරුවෝ විශ්වවිද්‍යාලයක් ගාලා හැමතරම ඉන්නවා. එක මහාචාර්ය හාමුදුරුවෝ කෙනෙක් පංචකපදීපේ අරගෙන ඒකේ තියෙන ආකෘති අරගෙන ග්‍රන්ථයක් නිෂ්පාදනය කරලා තියෙනවා. පංචකපදීපේ තියෙන අපේ සම්ප්‍රදාය තුල පොතක් ඉදිරිපත් කරන්නේ, පොතක් ලියන්නේ කොහොමද කියලා ආකෘතිය. මේ ආකෘතිය නෙමෙයි අරන් තියෙන්නේ. අර ඔක්ස්ෆර්ඩ් ආකෘතිය නරගන්න. ඔක්ස් කියන්නේ බරහ දෙනවා. හරකුන්ට කියන ඔක්ස් කියලා, ෆෝඩ් කියනවා තැන්න. හරක් ලගින්න තැන්නට ගිහිල්ලා läගලා ඇවිල්ලා මේ අපිට ඉදිරිපත් කරනවා මේ නිබන්ධ. මේ නිබන්ධ ගත්තාම මේ රටේ දැන් උපාධිධාරී කොච්චර ඉන්නවද? ලක්ෂ ගණනක් ඉන්නවා. මොකද රට විචාර දෙන සේවය මොහොත උපාධිධාරී. හැබැයි මම පාවිච්චි කරන්නේ කිසිම ලියවිලක පොතකද මගේ ඔක්ස්ෆර්ඩ් නාමධාරී උපාධිධාරී කියලා මම නම් කරලා නැහැ. ඒ තරමට මේ විදිහේ යටත් විදවාදී ගැටි අධ්‍යාපන රටාව තුළ අපි හිර වෙලා ගොදුර බාටපත් වෙලා ඉන්නවා. ඒකෙන් නිදහස් වෙන්න බැරුව අපි දඟලනවා. පළවෙනි කාරණේ මම දකින එක මේ අධ්‍යාපනයේ තියෙන වරදින් නිදහස් වීම සඳහා අපි ලෝකේ බුද්ධ ව්‍යාපාර ගන්නවක් තිබුණේ. චීන මහා බුද්ධ ව්‍යාපාරය, ඉන්දියා තක්ෂිලා බුද්ධ ව්‍යාපාරය, ග්‍රීක බුද්ධ ව්‍යාපාරය, ඇලෙක්සැන්ඩර් බුද්ධ ව්‍යාපාරය, ඇලෙක්සැන්ඩ්‍රියානු බුද්ධ ව්‍යාපාරය, මේ ඔක්කොම අභිභවා කියන තේරවාද බුද්ධ සම්ප්‍රදාය මහා විහාර අබේගිරි බුද්ධ ව්‍යාපාරය. ඔය එකේ නටබුන් වෙලා තියෙන්නේ අද ඔක්කොම එන ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් බුද්ධ ව්‍යාපාරය හරහා එන බුද්ධිමතුන් උගතුන් හරි පිළිඅරගෙන ඒ මත යැපෙන තත්ත්වයට අපිපත් වෙලා ඉන්න. මේ රටේ වාමාංශිකයන් වර්ධුනෙත් එතන, දක්ෂිණාංශයට වර්ධුනෙත් එතන, මධ්‍යම ප්‍රතිපදා කායන් වර්ධුනෙත් එතන. මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ ආරෂ්ඨාංග මාර්ගය නෙවෙයි, ඒ දේශපාලන මධ්‍යම ප්‍රතිපදාව. ඒක මැද තැනක් කියන එක නෙමෙයි. ආරෂ්ඨාංග මාර්ගය කියන්නේ මැද තැන කියන එක නෙවෙයි. අන්තිලවන්තයන් ප්‍රතික්ෂේප කරන එක. ඉතින් මං කියන්නේ මට කෙටියෙන් කියන්න තියෙන්නේ මේ රට නිදහස් වෙන්න නම් පළවෙනි එක අධ්‍යාපන ක්ෂේත්‍රය නිදහස් කරගන්න ඕන. අධ්‍යාපන ක්ෂේත්‍රය නිදහස් කරගන්න නැතුව මැකෝලි කියපු දේ තමයි we must very break backbone this nation කියලා. මුන්ගේ පිටකොන්ද කඩන්න ඕනේ කියලා කිව්ව මැකෝලි. මිනිහාගේ ප්‍රකාශයක බලන්න ගිහිල්ලා ඉන්ටර්නෙට් එකේ අරගෙන බලන මැකෝලිගේ ටීවී මැකෝලි ගහලා ওই ප්‍රකාශය ගන්න පුළුවන්. we must very break backbone this nation. මුන්ගේ පිටකොන්ද කඩේ යුතුයි කිව්ව. කොහොමද කඩුවට පස්සේ ලැබෙන ප්‍රතිඵලය? English is better than their own. ඔවුන්ගේ සියල්ලට වැඩි තමන්ගේ සියල්ලට වැඩි ඉංග්‍රීසි හොඳයි කියන තැනටපත් වුණාට පස්සේ අපිට පුළුවන් වුණා නියමයටත් ජාතින් බලපත් කරන්න. ඒකේ ඇත්තකුත් තියෙනවා. මොකද හේතුව වර්තමානයේ වෙන විටත් අපි ගෙනියන්නේ මේ අධිරාජ්‍යවාදීන් විසින්, ඉංග්‍රීසීන් විසින් අපිට ලබා දීපු අධ්‍යාපන ක්‍රමයේම තමයි. මොකද ඒගොල්ලෝ 1739 වෙනකොට කෝල්බ්‍රුක් කැවණුන් ප්‍රතිදාස් කරන හරහා උත්සාහ ගත්තේ සුදු කරපටි රැකියා ලබා දීම සඳහා ඔවුන්ට අවශ්‍ය ගුරුවරු පුහුණු කරන්න, ඊළඟට නීතිඥයෝ පුහුණු කරගන්න, ඊළඟට පරිපාලන නිලධාරීන් පුහුණු කරගන්න, මේ ලිපිකරුවෝ පුහුණු කරගන්න අවශ්‍ය අධ්‍යාපනය තමයි ඒගොල්ලෝ දුන්නේ. ඒක නිසා ඒ හරහා ඇවිල්ලා ඊට පස්සේ 1930 ගණන් වෙනකොට කන්නංගර මැතිතුමා නිදහස් අධ්‍යාපන පනත කියනවා. ඒ අවස්ථාවේදීත් අර අපේ ඇතැම් අය රාජ්‍ය මන්ත්‍රණ සභාවේ හිටපු අය කිව්වේ ගහකට ඇරලා ගෙඩියක් හදාගන්න මිනිහෙක් නැති වෙනවා දැන් මේ ක්‍රියාත්මක කරොත් කියලා. එතකොට ඒකෙම පේනවා අපේ අය කොතනද හිටියේ කියන එක, අපේ නායකයෝ. එතකොට කොහොම වුණත් මේ එතනින් මෙහාට මේ අධ්‍යාපනයේ අද වෙනකොට අර කියන පරණම අධ්‍යාපනයේ නැතත් ඒ සුදු කරපටි අධ්‍යාපනය කියන එක යම් ආකාරයකට වෙනස් කරගන්න ඕනේ. දැන් අපේ අධ්‍යාපනයේ දැනුම, ආකල්ප, කුසලතා කියන එක, ආවේදන, මනෝචාලක, ප්‍රජානන, අධ්‍යාපන මනෝවිද්‍යාව අනුව ගත්තොත් මෙන්න මේ තුන සාක්ෂාත් කරගන්න පුළුවන් විදිහට අපි අධ්‍යාපනය ලබා දෙනවද? අපේ විභාග ක්‍රමයේ ඊට අනුව සැකසීලා තියෙනවද? අපි දැනුම දෙනවා. දැන් අපි දන්නවා උදාහරණයක් හැටියට මිහිඳු හාමුදුරුවෝ දේවානම්පියතිස්ස රජතුමා ගැන ඉතිහාසය ගැන උගන්වනකොට එතුමාගේ පියා හවලා
අහවල් කාලේ තමයි මේක වුණේ. මිහිඳු හාමුදුරුවෝ ආවේ ඉන්දියාවෙන්. උන්වහන්සේගේ පියා ධර්මාශෝක රජතුමා මේ ඔක්කොටම අපි ලකුණු දීගෙන යනවා විභාගෙදී. නමුත් අපි එතනින් ඇති වෙච්ච ආධ්‍යාත්මික හැඟීම නැත්නම් ආවේදනය නැත්නම් ආකල්ප කියන එක ගැන අපි සලකලා බලන්නේ නැහැ නේ විභාගෙදී. එහෙනම් එතන ඇති වෙච්ච බෞද්ධ සමාජයේ මොන වගේද? පංචශීලයේ ආරක්ෂා කරනවාද? ඒක අපි අධ්‍යාපනය තුලින් අද දෙන්නේ නැහැ. ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. දැනුම විතරක් ලබාගත්ත තැනකට ගිහිල්ලා තියෙනවා. ඒකේ ප්‍රතිඵලය වෙලා තියෙනවා. දැන් 20000කට ආසන්න ප්‍රමාණයක් 20000ක් විතර අපේ අධ්‍යාපන උසස් පෙළ අධ්‍යාපනය ලැබලා විශ්වවිද්‍යාල වලට එනවා. ඒ අයට පිටව යනකොට රැකියාවක් දී ගන්න බෑ. අද ලොකු ප්‍රශ්නයක් වෙලා. ඊළඟට උසස් පෙළට සුසුකම් ලැබලා විශ්වවිද්‍යාල වරන් නොලබන තවත් ලක්ෂ 1.5ක් ඉන්නවා. එයාටත් රැකියාව නැහැ. එතකොට නූතනයේ අනිවාර්යයෙන්ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සිද්ධ වෙන්න ඕනේ. ඒක විධිමත් වෙන්න ඕනේ. දැන් නිදහසේ ඉඳලා අපි ගත්තොත් එහෙම ජාතික ප්‍රතිපත්තියක් අපිට තාම සම්පාදනය කරගන්න බැරි වෙලා තියෙනවා. මේක ලොකු අඩුවක්. ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් නැති වීම. ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් තියා වර්තමානයේ පාසල් 10000ක් විතර රජයේ තියෙනවා. ඒවට අවශ්‍ය ගුරුමාරු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ගමේ පාසලට මොකක්ද අද සිද්ධ වෙලා තියෙන්නේ? ගමේ ගණිත ගුරුවරයා නැහැ, එහෙම නැත්නම් ඉංග්‍රීසි ගුරුවරයා නැහැ, එක්ක විද්‍යා ගුරුවරයා නැහැ. ඒකෙන් වෙලා තියෙන්නේ නගරයට ළමයි ටික ඇදිලා එනවා. නේ? එතකොට දැන් අද අධ්‍යාපන ප්‍රතිපත්තියක් නැතිකම විශාල ප්‍රශ්නයක් වෙලා. ලෝකේ කොහෙවත් නැති අධ්‍යාපනයක් තමයි අපේ රටේ තියෙන්නේ. රුසියාව ගත්තොත් ඔවුන් අධ්‍යාපනය දෙන්නේ මොන මාධ්‍යයෙන්ද? දැන් අපි ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා දෙනවා, සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා දෙනවා. අපේ ජාතික පාසල් තියෙනවා, ඊට පස්සේ පළාත් සභා පාසල් තියෙනවා, ඊට පස්සේ පෞද්ගලික පාසල් තියෙනවා, ජාත්‍යන්තර පාසල් තියෙනවා. මේ විදිහට හිතන විදිහට පාසල් පිහිටවන්න කියලා පුද්ගලිකාංශයට හෝ වෙන අයට වෙනත් රටවල් වල ඉඩ දෙන්නේ නැහැ. ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් යටතේ සැලසුම් කරලා තමයි ඒක තමයි ක්‍රියාත්මක කරන්න දෙන්නේ පුද්ගලිකාංශයට උනා. නමුත් දැන් අද ගිහින් බලන්න යම්කිසි ජාත්‍යන්තර පාසලකට ඔවුන් මොනවද උගන්වන්නේ කියලා. එහෙම නියාමනයක් අපේ වෙන්නේ නැහැ. හරි? ඒක විශාල ප්‍රශ්නයක්. ඒක නිසා ඇත්තටම ගැටලුවක් තියෙනවා. නිදහසින් පස්සේ අපි දේශපාලන ප්‍රතිසංස්කරණ හොයා තාමත් ගමන් කරනවා. ජාතික ප්‍රතිපත්ති එකකටවත් නැහැ. අර මේ අධ්‍යාපනයේ පමණක් නෙවෙයි බොහෝ දේවල් වලට අපේ ප්‍රතිපත්ති. ඔව් අධ්‍යාපනයේ විතර නෙවෙයි. නමුත් අධ්‍යාපනයේ පළමුවෙන්ම ගොඩනගන්න ඕනේ. ජාතික ප්‍රතිපත්ති තියෙනවා. ජාතික ඩෙංගු මර්ධන ව්‍යාපාරය, ජාතික වග රෝග මර්ධන ව්‍යාපාරය, ජාතික ක්ෂය රෝග මර්ධන ව්‍යාපාරය, ජාතික HIV. නේ ඒ ආයතන හැටියට ජාතික කියන නම ජාතික වෙලා. ජාතික නම පාවිච්චි කරාට කිසිම තැනක වෙන්නේ නැහැ. දැන් අර කතා කළා වගේ ඩොලරය ගැන කතා කරනකොට අපේ රුපියල ගැන කතා කරනකොට අපි වෙනවා යම්කිසි කාලයක කියනවා දැන් පහුගිය රජයේ කාලේ කිව්වා 2015 වෙනකන් අපේ ආර්ථික වර්ධන වේගය 7% කියලා. දැන් කියනවා 3%ට බැහැලා කියලා. ඇයි එහෙම වෙලා තියෙන්නේ? 1948 නිදහස ලැබුණු තැන ඉඳලා මේ අවුරුදු 72 දක්වා එනකොට අපේ රුපියල ඇත්තටම වේගයෙන් පිටිපස්සට ගිහිල්ලා තියෙන ලෝක ආර්ථිකයත් එක්ක ගනුදෙනු කිරීමේදී ඒක නවත්තන්න බෑ. නවත්තන්න පුළුවන් වෙන්න නම් ඒකට අදාළ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය වෙන්න. අපි සරලවක මෙහෙම තේරුම් ගනිමු. ප්‍රතිපත්ති මේ ගැටලුවක් අපේ තියෙනවා. ගැටලුවක් තියෙනවා අනිවාර්යයෙන්. ඔව්. මෙතනින් ඔබතුමී. දැන් අපි දැන් මුලින් ඉඳලම කතා කරනකොට කතා කරන්නේ අපේ නිදහස නැති වෙන්න හේතුව අපි අතර බෙදීම කියලා. බෙදවීම. ඒකට එහෙමනම් අපි සමගි වෙන්න ඕන. අපි එකට එකතු වෙන්න ඕන. හැමෝම අද වේදිකාවට නැග්ගොත් කියන්නේ අපි එකතු වෙලා එකතු වෙමු. කියන මොනසස් කවුරුත් එකතු වෙන්නේ නැහැ. කවුරුත් එකතු වෙන්නේ නැහැ. දැන් මේ ඇත්තටම මේ අර ඉස්සෙල්ලා මෙතන තිබුණු ඉදිරිපත් කිරීමේදී ඒ සින්දුවේ කියනකොට එක වචනයක් වගේ ඔළුවට තදට වැදුනා. මොකද ඒක කියවුණා මේ කෂේරුකාවක් ඇතුව වැඩ කරන්න ඕනේ කියලා. ඒතන අනේ අපිට අවශ්‍ය වෙනවා කෂේරුකාවක් ඇතුව වැඩ කරන නායකයෙක්. පළවෙනියෙන්ම දැන් මම හිතන්නේ අපිට අත්හදා බැලීමට හරි දැන් ඉදිරියට අපිට ඒක බලාපොරොත්තුවක් තියාගෙන තව සැරයක් ඉදිරියට යන්න පුළුවන්. අපිට ප්‍රතිඵල කොහොම වෙයිද කියන්න බෑ. නමුත් ඉදිරියට අපිට යන්න පුළුවන්. ඒකට ඊළඟ අනික් කාරණේ තමයි අපි දැන් ඉස්සරටත් වැඩිය දැන් අපි බෙදිලා දේශපාලන පක්ෂ වශයෙන් බෙදිලා විතරක් නෙමෙයි ප්‍රධාන වශයෙන්ම මේ ජනමාර්ගික ඇත්තටම අපේ රටේ ජනමාර්ගික ප්‍රශ්නයක්වත් ජාති භේද ප්‍රශ්නයක්වත් නැහැ. අපේ රටේ තිබුණේ ත්‍රස්තවාදය. ඒ ත්‍රස්තවාදය පරාජය කෙරුවා. පරාජය කෙරුවාට මොකද දැන් අද ආයේ ටික ටික මේක නැගීගෙන එනවා. දැන් මහා වංශේ අපේ නම කිව්වර කමන්නේ විග්නේශ්වරන් මහතා කියනවා මහා වංශය ප්‍රබන්ධයක් කියනවා.
එතකොට සිංහලයින්ට යාපනයේ ඒ පැත්තේ ඉඳ අයිතියක් නැහැ කියනවා. ඒ වගේ දැන් ආයෙත් ටික ටික අර ත්‍රස්තවාදය ඉවර කරාට පස්සේ දැන් ආයෙත් ටික ටික මේ ભેදවාදය මතු කරගෙන යනවා. ඒතකොට දැන් මේ ආයෙ බෙදුනොත් වෙන්නේ මොකද්ද කියන එක ඉතිහාසය අපිට දැන් නෑ මේ ජනතාව මං අහන්නේ මට කියන්න තියෙන්නේ මම දන්න තරමට මට හිතෙන්නේ දැන් මේගොල්ලෝ ඉල්ලන්නේ මොනවද? මේගොල්ලන් අතර ඇති වෙන ભેද සිංහලයින් එක්ක ભેදයක් ඇති වෙන හේතුණු ප්‍රධානම හේතුව තමයි භාෂා ප්‍රශ්නේ. එතකොට බණ්ඩාරනායක මහත්තයාගේ කාලයේ සිංහල පමණක් රාජ්‍ය භාෂාව කරපු වෙලේ ගැටීමක් මතභේදයක් ඇති වුණා. ඒක හරි. එතකොට නමුත් දැන් අද වෙනකොට සිංහල සහ දෙමළ එක මට්ටමේ රාජ්‍ය භාෂා. ක්‍රමයෙන් ඇවිල්ලා 15 වෙනි සංශෝධනයෙන් ආණ්ඩුක්‍රම සංශෝධනයයි පළාත් සභා මේ ඉන්දු ලංකා ගිවිසුමයි ඒ දෙක අනුව දැන් දෙමළ භාෂාවට හම්බෙලා තියෙනවා මේ සිංහල සම තත්ත්වයක්. ඒ වගේම තමයි දැන් මේ දැන් ඒගොල්ලෝ ෆෙඩරල් ආණ්ඩුවක් නිල්ුවේ. දැන් ෆෙඩරල් ආණ්ඩුවක් දෙන්න බැරි බව ඒගොල්ලෝ පැහැදිලිවම අවබෝධ කරගන්න ඕනේ මේ ත්‍රස්තවාදයේ පරාජය වුණාට පස්සේ. ඒ නිසා ත්‍රස්තවාදයේ පරාජය කරන්නත් ඉස්සර ඒ අයට ෆෙඩරල් වාදය නොවුනට ඒගොල්ලන්ට ඒ හැම පළාතකටම ප්‍රමාණවත් තරමට බලතල විමධ්‍යගත කරපු පළාත් සභා ක්‍රමයක් දීලා තියෙනවා. ඒකට ඒ අනුව ඒගොල්ලන් ඉල්ලපු ඒගොල්ලන්ට තිබුණු ගැටලු තිබුණු හැම එකක්ම දැන් විසඳිලා තියෙනවා. එහෙම විසඳිලා ත්‍රස්තවාදයත් ඉවර කරලා දැන් අපිට එකතු වෙලා ඉදිරියට යන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. බෙදෙන්න නැතුව යන්න ඕනේ. බෙදෙන්න නැතුව යන්න ඕනේ. නමුත් දැන් එහෙම යන්නේ නැති ආයෙත් ඩිංග මතු කරන තත්ත්වයක් තියෙන මං හිතන්නේ ඒගොල්ලන්ට මේ රටේ ඉතිහාසය මේ හොඳට උගන්වන්න ඒ අයට වගේම අපේ අයටත් මේ සිංහල දෙමළ කාටත් මේ රටේ ජනතාවට ඉතිහාසය උගන්වන්න ඉතිහාසය හරියට උගන්වන්න අවස්ථාවල් දෙන්න ඕන. මොකද ඉතිහාසය උගන්වන එක හැමදාම ඉතිහාසයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයකට මේ ඉතිහාසය කප්පාදු කිරීමේ ප්‍රයත්නයක් තියෙනවා. දැන් පහුගිය කාලේ ලොකු වැඩසටහනක් තිබුණා හරිගස්සලා මේ ඉතිහාසය නැති කරන්න. නමුත් මේ ආණ්ඩු පෙරලියත් එක්ක ඒක වෙනස් වෙලා දැන් මොකක් වෙයිද දන්නේ නැහැ. දැන් ඉතින් ඒ ගැන සටන් කරන්න ඕනේ. ඉතින් මේ කාටත් ඉතිහාසය උගන්වලා ඉතිහාසයේ බෙදීම නිසා බෙදී සිටීම නිසා තමයි අපිට මේ වගේ දෙයක් සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා අර සින්දි කිව්වා වගේ කවුරුත් තමන්ගේ කෂේරුකාව ටිකක් ශක්තිමත් කරගෙන එකට එකතු වෙලා ඉදිරියට යන්නට වැඩ කටයුතු කරොත් අපේ රටේ මේ අපේ රට සෞභාග්‍යවත් අපේ රට සුරපුරයක්. හොඳයි. දැන් ඉතිහාසය කියන විෂය ඇතුළෙම දේශපාලනේ හරි ප්‍රබලව තියෙන නිසා ඉතිහාසය කතා කරද්දී දේශපාලනෙන් වියුක්තව ඉතිහාසය කතා කරන්න බෑ. ඉතිහාසයේ සංසිද්ධීන් ගණනාවක් නිර්මාණය වෙන්නේ දේශපාලනයත් එක්ක. ඒ නිසා විවිධ දේශපාලන අදහස් මේ කරුණ තුළ මතුවෙන්න පුළුවන්. ඒවා ඉතිහාසයට අදාළයි. දැන් අපේ සාකච්ඡාවේ මුල ඉඳලම පළමු වැඩසටහන ඉඳලම අපිත් එක්ක හිටියා මහාචාර්ය කන්නගර මැතිතුමා. දැන් මේ ඉතිහාසයේ කියවීම පිළිබඳව සහ මේ අපි ගලාගෙන යන ආකෘතිය පිළිබඳ වැඩිපුරම අත්දැකීම් තියෙන්නේ මේ වෙලාවේ ඔබතුමන්ට මේ අපි වැඩසටහනත් එක්ක ඔබතුමා වැඩසටහන 4 මීට නිසා. සාකච්ඡාව අවසන් කරන්න මම ඔබතුමාගෙන් තමයි උත්තරයක් බලාපොරොත්තු වෙන්නේ. නිදහසින් පසු රට කොතනටද යන්නේ කියන එක සහ අපි මේ දරපු උත්සාහය පිළිබඳව ඔබතුමාට තියෙන මොන වගේ විශ්ලේෂණයක්? ඔබතුමා මේ අහපු ප්‍රශ්නේ පැති දෙකක් තියෙනවා. ඒ දෙකට මම උත්තර දෙන්නම්. ඉස්සෙල්ලා දෙවෙනි එකට අහපු එකට අපේ නිදහසෙන් පස්සේ මේ තත්ත්වය ගැන වැඩසටහන ගැන අපි සමාලෝචනයක් හැටියට මම පස්සේ කියන්නම්. ඇත්ත වශයෙන්ම නිදහසෙන් පස්සේ අපි ප්‍රශ්න කීපයක් අවුල් කරගත්තු තැන් තියෙනවා. එකක් තමයි නිදහස 1948 මේ කියන දේශපාලන බලය ලැබුණාම නිදහස ලැබුණාම ඊට පස්සේ අපේ ආණ්ඩුවක් අපේ ලාංකිකයන්ගේ ආණ්ඩුවක් බලයටපත් වුණා. ඒ ආණ්ඩුවට මිනිස්සුන්ට දීලා තිබිච්ච පොරොන්දු ඉදිරියේ ඒ ආණ්ඩුව මුලින්ම කරපු වැඩේ තමයි පොරොන්දු ඉෂ්ට කරනකොට ඇත්ත වශයෙන්ම මේගොල්ලන්ට හරි ගැටලු තිබුණා. මොකද අවුරුදු 233ක විතර යටත් විජිතවාදී පාලනයක් තිබුණානේ. ඒගොල්ලෝ අර සමන්ට විසඳන්න බැරි ප්‍රශ්න වෙනුවෙන් කලින් තිබිච්ච අර සුද්දාගේ පාලනයට දොස් කිව්වා. ඊට පස්සේ ඊට පස්සේ ආපහු ඒ ආණ්ඩුව 47 ඉඳන් 52 තිබුණා. 52 ඉඳන් 56 දී ආය ආණ්ඩුවක් මාරුණා. ඒ ආණ්ඩුව මාරුණාන් පස්සේ අර ඒගොල්ලන්ට ඉක්මනින් විසඳන්න බැරි ප්‍රශ්න වලට කලින් තිබිච්ච ආණ්ඩුවට දොස් කියලා ඊට ඈත ප්‍රශ්න වලට සුද්දාට දොස් කිව්වා. ඕක දිගටම අපේ ගියා. හැම ආණ්ඩුවක්ම පාර්ලිමේන්තු ඡන්දයකින් පස්සේ බලයටපත් වුණාම සමීප ප්‍රශ්න ටිකට කලින් තිබිච්ච ආණ්ඩුවට දොස් කියනවා. ඊට වඩා ඈත ප්‍රශ්න ටිකට සුද්දාට දොස් කියනවා.
ඕකෙන් අපේ ඇත්ත වශයෙන් එක ප්‍රශ්නයක්වත් මම හිතන්නේ නැහැ විසඳුනේ නැහැ කියලා. ඒක දේශපාලන සංස්කෘතියක් විදිහට යනවා. තවත් ඉස්සරහටත් යන්නත් ඉඩ තියෙනවා. දෙවෙනි කාරණය ඉන්දියා අනිත් එක ඒකේ ඊගාවට මිනිස්සුන්ගේ පැත්තෙනුත් අපේ මහ ජනතාවගේ පැත්තෙනුත් මහ ජනතාව නිදහස දිනාගත්තත් මහ ජනතාවගෙන් ඇතැම් කොටසක් ආණ්ඩුව දිහා බලපු ආකල්පය වෙනස් කරගත්තේ නැහැ. ආණ්ඩුව දිහා බලපු ආකල්පය වෙනස් කරගත්තේ නැහැ. අපි අර නිදහස දිනාගත්තේ ලොකු සටනකින් නෙවෙයි හින්දා. එතකොට අපි ආණ්ඩුව යටත් විජිත කාලේ ආණ්ඩුව දිහා බැලුවේ කොහොමද? මේ ආණ්ඩුව අපේ නෙමෙයි. මේ ආණ්ඩුව සුද්දගේ. මේ ආණ්ඩුවේදී කඩා වඩා ගන්න. මේ ආණ්ඩුවට පාඩු කරන්න ඕන. මේ ආණ්ඩුවකදී මහ ජනතාව කලකිරවන්න ඕන. එහෙම කියලා දැන් සාමාන්‍ය මිනිහෙක් ඔෆිස් ඒ කාර්යාලයක වැඩක් කරනවා මේක කරලා දෙන්න. ඒ මිනිහා රත්යාදු කරනවා. එතකොට තමයි ආණ්ඩුව ගැන කලකිරෙන්නේ. ඊගාවට තමයි රාජකාරියට ගියාම මේ පොත අස්සම් කරලා වෙන වැඩ කරනවා මිසක් රාජකාරී කරන්නේ නැහැ. ඊට පස්සේ ආණ්ඩුව දෙයක් තියෙනවා නම් කොහොම හරි කඩා වඩා ගන්නවා. ආණ්ඩුව ආරක්ෂා කරේ නැහැ. ආණ්ඩුව පිරිහෙන්නේ නැහැ. එතකොට ඇත්ත වශයෙන් නිදහස් දිනාගත්තට පස්සේ අපේ සමහර අය ඒ වැඩි කරන්නේ නැද්ද? ආණ්ඩුවේදී කඩා වඩා ගැනීම හැමෝම නෙමෙයි. ඊගාවට ආණ්ඩුවේට පාඩු මහ ජනතාවගේ මේ වැඩක් කාර්යාලයකදී කරලා දෙන්න පුළුවන් වුණා දවස් ගණන් රත්යාදු ගන්න එක. ඊට පස්සේ මේ ආණ්ඩුව අපේ නෙමෙයි කියන ආකල්පෙන් වැඩ කරනවා. ඒ නිසා ඒ ආකල්ප අපි වෙනස් කරගත යුතුයි. තුන්වෙනි එක තමයි ඉන්දියාවේ නිදහස් ව්‍යාපාරය ගැන පොතක් ලියලා තියෙනවා ෆ්‍රීඩම් මූව්මන්ට් ඉන් ඉන්දියා කියලා ආර්.සී. මජුම්දාර් කියලා උගතෙක්. එතුමා හරි ලස්සන මේ පොතේ එක තැන කියනවා ඉන්දියාවේ නිදහස් ව්‍යාපාරය පටන් ගන්න ඉස්සෙල්ලා 1900 ගණන් වල ඉන්දියාව තුල ඉන්දියානුව හිටියේ නැහැ. ඉන්දියාව තුල හිටියේ සීක්, මරාති, බෙන්ගාල්, මුස්ලිම්, හින්දු, පංජාබ් ඔය වගේ මිනිස්සු. ඒ ජාතිකත්වයන් අභිබවා ඉන්දියාව තුල ඉන්දියානුව බිහිගලේ ඉන්දියානු නිදහස් ව්‍යාපාරයෙන් කියලා. නමුත් ඒක ඉන්දියාව කරේ ඇදටත් හරි ඉන්දියාව ඔය හැම ජාතිකත්වයන් අභිබවා ඉන්දියානුවන් කියලා සංකල්පෙදී ඉස්සරහින්ම ඉන්නවා. එතකොට ඒ හැඟීම තියෙනවා ඉන්දියානු කියන. නමුත් අපේ නිදහස ලැබුවට පස්සේ අපේ ලාංකේය ජාතිය කියන එක ගොඩ නැගුවේ නැහැ. ඒ தත්ත්වයට අපි පත් වුණේ නැහැ. ඒ නිසා ඒ පැත්තෙන් ඒ වගේ ගැටලු තියෙනවා. ඊළඟට අපේ මහාචාර්යතුමියා සඳහන් කරා මේ ජනවාරියේ පස්සේ. මේ ජනවාරි අද අපි ගමකට ගිහිල්ලා බැලුවා නම් සිංහලෝ මුස්ලිම් දෙමළ මිනිස්සු ඒ තුන්ගොල්ලම හරි දෙගොල්ලක් ඉන්න එතන මේ මිනිස්සු අතර ගැටලුවක් නැහැ. මහා ගැටලුවක් අපි නිර්මාණය කළා තියෙනවා. මේ තියෙන ගැටලුව කවුද නිර්මාණය කරේ? දේශපාලඥයෝ. මම අර කිව්ව නිසා 1921 ඉඳන් මේගොල්ලන්ගේ බල අරගලේ තෝදන්නක් බවට මේ ජාතීන් දෙකක් පත් කරගෙන විශාල ප්‍රශ්නයකට ඇවිල්ලා අද නොයෙකුත් ගැටලු තත්ත්වයකට ඒ ගෙනලා තියෙනවා. නමුත් මේගොල්ලෝ ඊට පස්සේ සෑහෙන කාලෙක ඉඳන් මේ ප්‍රශ්නේ විසඳන්න හදනවා. විසඳුවද? ප්‍රශ්නේ ඇති කරපුවාම විසඳන්න හදනවා විසඳුවේ නැහැ. අපේ අර වැඩසටහන් මාලාවෙත් අපි ඉතිහාසින් කතා කරලා ආවා අපේ ප්‍රශ්න විසඳුවේ හැම එකම රජුරෝ නෙමෙයි. රජුරෝ දේශපාලන කාර්යය ඉෂ්ට කරේ. රාජසභාවත් දේශපාලන කාර්යය ඉෂ්ට කරේ. රටේ අනිත් විද්වත් පිරිස සම්බන්ධ කරගත්ත ප්‍රශ්න විසඳනකොට ආගමික ප්‍රශ්නයක් නම් රජුරෝ විසඳින මහානායක හාමුදුරුවෝ ආගමික අන්තයේ නායක ස්වාමින් වහන්සේලාගෙන් අහලා බලලා ඒගොල්ලන්ගේ තීරණය තමයි රජුරෝ ක්‍රියාත්මක කරේ. ඒ නිසා දැන් අපේ මේ ප්‍රශ්නේ විසඳන්න මම නම් හිතන්නේ කවදාවත් දේශපාලඥයෝ විසඳන්න පුළුවන් කියලා. අපේ මේ ප්‍රශ්නේ විසඳන්නේ දෙමළ දේශපාලඥයෝ නෙවෙයි දෙමළ උගත්තුත් අනිත් පැත්තේ උගත්තුත් එකතු වෙලා උගත්තු තමයි මේකට අවශ්‍ය යෝජනාවලින් සකස් කරලා ඉවරලා ඒක මහ ජනතාව අතර සාකච්ඡාවට ලක් කරලා ඊට පස්සේ දේශපාලඥයෝ අර ආණ්ඩු පාර්ලිමේන්තුවෙන් ඒ අවශ්‍ය නීතිගත කිරීම කරලා ක්‍රියාවට නැගින්න ඒ තැන ගියොත් මිසක් දේශීය මේක මට නම් පේනවා විසඳන්න අමාරු බවයි පේන්නේ. අනිත් එක අපි වැඩසටහන් මාලාව ගැනත් අපි කියනවා අපි රජරට ශිෂ්ටාචාර සමයේ ඉඳන් නිදහස වෙනුවෙන් මේ රටේ ජනතාව කරපු කැපකිරීම ගැන සඳහන් කළා. ඒ දිගට සාකච්ඡා කරා. එතෙන් අපිට යුග කීපයක් අහුණා. පළවෙනි යුගයේ අහුනේ රජරට ශිෂ්ටාචාරයේ ඉඳන් 1815 වෙනකම් අපි දැක්කේ නිදහස රැක ගැනීම වෙනුවෙන් ගෙන කී මහා අරගලයක්. නිදහස රැක ගැනීම වෙනුවෙන් විවිධ කැපකිරීම කරා, ලේ හැලීම් කරා, සටන් වැදුනා, උපායශීලී වුණා. නොඑක් දේ කරමින් අපේ නිදහස දූපතක් හැටියට උනත් රැකගත්තා. ආසියාවේ අනෙක් රටවල් මේ 1815 විතර වෙනකන් කාලය තුල යුරෝපියන් ආවට පස්සේ විශේෂයෙන් ඒ රටවල් බිඳ වැටුණු හැටි, ඒ රටවල් යටත් වෙච්ච හැටි බැලුවාම අපේ රටේ ඒ කාලේ ජනතාව 1815 වෙනකන් හරි ස්වාධීනත්වය රැක ගැනීම ගැන අපි ආඩම්බර වෙන්න ඕනේ. ඒක ජනතාවට අපි ගෞරව කරන්න ඕනේ. දෙවෙනි කාරණය 1815 පස්සේ අපි 15 ඇත්තටම අපි මේ කිසිම ලේ වැගිරීමකින් අර
අර සටන්කාමීත්වයෙන් තොරවම නිදහස අපි අහිමි කරගත්තා. ඒ වගේම තමයි 1948 නිදහස ලබා ගත්තේ. කිසිලි වගකීමකින් තොරව අපි 1948 දී ආපහු නිදහස ලබා ගත්තා. නැති කරගත්ත විදිහටම අරගත්තා. ඒ විදිහටම අරගත්තා. හැබැයි අපි ආසියාවේ අනෙක් ජාතීන් එක්ක සාපේක්ෂව සංසන්දනය කරාම 1948න් පස්සේ ඇති වෙනකන් ලේ හලපු ජාතියක්. ඇති වෙනකන් ලේ හලපු රටක් තමයි අපි. ඒ නිසා මොකද මේ தත්ත්වය ඇති වුනේ කියන එක අපි විශ්ලේෂණය කරන්න ඕන. ඒ විශ්ලේෂණය කිරීම තුළින් මේ ප්‍රශ්න වලට විසඳුම් සොයා ගන්න ඕන. ඒක තමයි මේ ඉදිරි කාර්යභාරය. ඒක තමයි නිදහසෙන් පස්සේ අපිට අර ඒ සඳහා අපි විසඳුම් හොයනකොට විශාල අත්දැකීම් සම්භාරයක් අපේ මේ ඉතිහාසය තුළ සංග්‍රහිත වෙලා තියෙනවා. ඒ කතාව තමයි අපි මේ සති හතර මේ වැඩසටහන් හතර තිස්සේ සාකච්ඡා කළේ. හොඳයි. දැන් මේ රට පිළිබඳව කතා කරද්දී අපිට විවිධ ඓතිහාසික මූලාශ්‍රයන් මුණ ගැහෙනවා. ඒ පිළිබඳව අපේ සම්පත්දායකින් විවිධ අවස්ථාවන් වල විවිධ උදාහරණ සහ ඒ මූලාශ්‍රයන් මතු කරමින් කරුණුගෙන හැර දක්වා. මේක හරි වටින රටක්. දෙවන ලෝක සංග්‍රාමයෙන් පස්සේ එක් තැනකදී එවකට මහා බ්‍රිතාන්‍යයේ අගමැතිවරයා චර්චිල් මහත්මයා කියනවා දෙවන ලෝක සංග්‍රාමයේ භයානකම සිද්ධිය වෙන්නේ ලංකාවට ජපන් උපහාර දුන්න එක කියලා. ඒ කියන්නේ ඇයි මේ පුංචි රට දෙවන ලෝක සංග්‍රාමයේ භයානකම සිද්ධියට මුහුණ දෙන්නේ? ඒ කියන්නේ මේ රට ඒ තරමටම ලෝකයේ තීරණාත්මක රටක්. නමුත් අපිට කිසිසේත්ම පුද්ගලික හතුරුකමක් නැති ජපානය කිසි වග විභාගයකින් තොරව අපිට පහර දෙන්න උත්සාහ කරනවා. මේ ගැන එවකට පුවත්පත්වල සඳහන් වෙලා තිබුණා කියලා මම අහලා තියෙන්නේ මෙතනදී මුහුදෙන් රළ පෙලක් එන්න ආසේ ජපාන් හමුදාව ලංකාවට ගුණින් ඇවිල්ලා පහර දුන්නා කියලා. ඒ කියන්නේ එතකොට ඔබ තේරුම් ගන්න අපි යම් මොහොතක අපි අනන්‍යතාවයන් අමතක කළොත් අපි බෙදුනොත් අපි වෙනත් කරුණු කාරණා මත අපිට අවශ්‍ය දේවල් නැති කරගත්තොත් තුන්වෙනි පාර්ශවයක් ඉතා වේගයෙන් අපේ රටට එනවා. ඒ එන්නේ යුද්ධයක් කරහාද, ගිවිසුමක් කරහාද කියන එක ඉතිහාසය අපිට ඕනෑ තරම් පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා ඒ දැනුම අපිට ලබා දෙන්නට අද අපේ ආරාධනාව බාරගත්ත මහාචාර්ය මාලිනී අන්දගම මැතිණියට, ඒත් එක්කම අපි ආරාධනාව බාරගත්ත මහාචාර්ය පද්මසිරි කන්නංගර මැතිතුමන්ට, අපි ආරාධනාව බාරගත්ත ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය සංජීව පතිරණ මැතිතුමන්ට, ඒකම අපි ආරාධනාව බාරගත්ත කුලියාපිටිය ශ්‍රීපනන්ද මැතිතුමන්ට අපි හෘදයාංගම ස්තුතිවන්ත වෙනවා. ඒත් එක්කම අපේ වැඩසටහනට මීට පෙර සහභාගී වුණු සියලු ආරාධිතයින්වත් සම්පත්දායකින්වත් මේ වෙලාවේ ඒ ලබා දුන් දැනුම, බෙදා දුන් දැනුම, නිර්ලෝභීව බෙදා දුන් දැනුමට අපි ස්තුතිවන්ත වෙනවා. ඒත් එක්කම මේ වැඩසටහන් මාලාව පුරාම අපිත් එක්ක රැඳී සිටි අපේ ප්‍රේක්ෂක ඔබ රූපවාහිනිය හරහා, ඒ වගේම Facebook සමාජ මාධ්‍ය හරහා අපිත් එක්ක රැඳී සිටි ඔබ සියලු දෙනාවත් මේ වෙලාව අපි බොහොම ආදරෙන් සිහිපත් කරමින් තමයි මේ නිදහසේ කතිකාව මේ විදිහට අවසන් කරන්නේ. එකට හිටියොත් අපිට රටක් විදිහට ඉදිරියට යන්න ගොඩක් ඉඩකඩ තියෙනවා. එකට නොහිටියොත් අපිට වෙන දේ ගැන අනාවැකි කියන්න දෙතුන් පාරක් හිතන්න ඕනේ නැහැ. ඉතිහාසය ඕනෑ තරම් ඒ ගැන අපිට උදාහරණ සපයලා තියෙනවා. අවසාන වශයෙන් කරන එකම ඉල්ලීම අපි එකට ඉමු. සුබ රාත්‍රියක්. නිදහසය පුරාතනයේ සිට නූතනයෙන් ඔබට